තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දැන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට මුල මතක් කරනු හැම දිනාටම මේ වෙලාවේදී හැම දිනාගෙම සිත ගැන තම තමන් ටිකක් පහගත්තාම හිත අහකට යන්න තියෙන අරමුණු අහකට යන්න තියෙන කම අඩුයි එතකොට හොඳට මේ දේශනාව අහන්නට සිහිතේ මොන විදිහකටවත් විතරක උපද්දවන්න හෝ සිහි කරන්න දෙන්නත් එපා මේ දේශනාව ඔස්සේ හිත යොමු කරන්න ඕගලන්ට බොහෝ කාලයක් හිත වැඩ පිණිස පවතින වටිනා ධම් අවබෝධයක් ලැබේ. අන්ත සංසාරේ අපිට මේ අවිද්‍යාවෙන් වැහිලා හින්ද අද දවසේදී අපිට තේරෙන්නේ නැහැ. මේ සසර භයානකකම අවිද්‍යාවේ බරපතලකම තේරෙන්න යම් මට්ටමක ධර්මයේ අවබෝධයක් තියෙන්න ඕන. ධර්මය අවබෝධ වුණොත් තමයි අවිද්‍යාව තේරෙන්නේ. අවිද්‍යාව අඩු වුණොත් තමයි ධර්මය තේරෙන්නේ. එතකොටවත් අපි පුද්ධාවයෙන් කල් ඇතුව හිතාමතා හෝ සතර ස්වභාවය අනුමානට තේරුම් ගන්නට ඕනේ. අල්ප ගණන් සතර අපායේ දුක් විඳලා සතර ආපායේ පැහිලා උඩට යටට මේ භවයේ මොයේ කීත්‍රි සැරිසරපු සැරිසරන අය. ඉතින් පෙර පිනකට මේ මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන උපන්නත් මේකත් తాවකාලික අම්බලමක් වගේ යම් තාක් දේවල් අපි සතුව තියෙයිද මේ හැම දෙයකම අයිතිය වටිනාකම තව අවුරුදු 50 60ක් තියෙයි. මේ අවුරුදු 50 60 කියන එක මේ සසරට සාපේක්ෂව දී ඇදී ඉරක් යන ගණනටවත් යන්නේ නැහැ. ඉතින් එච්චර කෙටි කාලයයි මේ කාම වස්තුගේ අයිතිය අපිට තියෙන්නේ. වටපිටාවේ අපි බුද්ධිමත් නොවුනොත් මේ වටිනා අවස්ථාවත් අත්හැරලා ආපහු සසරට වැටලා දුක් විඳින්න. බාහිර වස්තු වල අගයක් ජීවිතයට ඇති ධර්මයටම මුල් තැන දීලා කටයුතු කරන්නට ඕනේ. ඒකට ඕගොල්ලන්ට ගොඩාක් වටිනා සිසිවහලක් වෙනවා මේ ධර්මයේ. මම අද විශේෂයෙන් මතක් කරන්නට හිතුනේ මතක් කරන්නේ වඩන ආකාරය තේරුම් කරලා දෙන්න එපමණක්ම ඇති කියලා මට හිතෙනවා. පින්වතුන් දන්නේ නැතුව ඇති. නමුත් මේ ත්‍රිපිටක ධර්මය හොඳින් අධ්‍යයනය කරන අයට නිතරම හම්බ වෙන පරියායන්. පරියාය කියන්නේ ක්‍රම දෙකක් තියෙනවා පිටකේ පුරාවට. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්නලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කලදී සතර සතිපට්ඨානයේ පිරෙනවා. සතර සතිපට්ඨානයේ පිරෙන්නේ සම්‍යක් ප්‍රධාන පිරෙනවා. සම්‍යක් ප්‍රධාන පිරෙන්නේ ඉර්ධිපාද පිරෙනවා. ඉර්ධිපාද පිරෙන්නේ පංච ඉන්ද්‍රිය පිරෙනවා. පංච ඉන්ද්‍රිය පිරෙන්නේ පංච බල පුරවනවා. පංච බල පිරෙන්නේ සප්ත බුද්ධංග පුරවනවා කියන තැනකින් අවසන් කරන එක පරියායක් තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා. සතර සතිපට්ඨානයේ වඩන්නේ සතර සම්‍යක් ප්‍රධාන පුරවනවා. සතර සම්පහද පුරවනවා. ඉර්ධිපාද වඩන්නේ ඉන්ද්‍රිය ධර්ම පුරවනවා. ඉන්ද්‍රිය ධර්ම වඩන්නේ බල ධර්ම පුරවනවා. බල ධර්ම වඩන්නේ බුද්ධංග පුරවනවා. බුද්ධංග වඩන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරෙනවා කියලා පරියායක් තියෙනවා. කාරණා දෙකෙන්ම මේ විදිහට අර්ථ දක්වන්නේ කුමක් නිසාද? කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගත්ත කෙනත් පටන් ගත යුතුයි සතිපට්ඨානය හරහා ඊතුරු බොජ්ජංග ධර්ම පූර්ණේ කිරීමට. ආර්ය අෂ්ටාංග මාර්ගය ආරම්භ නොවිච්ච කෙනත් සතිපට්ඨානය වඩන්න පටන් ගත්තාම අවසන් වෙනවා, මතුවෙනවා, පහළ වෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගත්ත කෙනා මතු බොජ්ජංග ධර්ම වඩන්නත්
මේ සතිපට්ඨානය හරහායි තියෙන්නේ සතිපට්ඨානය වඩන කෙනාටත් සත්පුජ්ජංග ධර්ම ඉතුරු ටික මතුමතුවේ වැඩෙනවා. කියන මේ ක්‍රම දෙකම කියන නිසා මෙතන මුල් තැන දැනෙනවා සතිපට්ඨාන ධර්ම. ඉතින් මේ එකම මගයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා නම් සත්‍යයන්ගේ පිරිසිදු බව ඇති වෙන්න හැදීම් ගැලපීම් දුරු කරන්න දුක් දුම්නස් නැති කරන්න මාර්ග ඵල ලබන්න නිවන සාක්ෂාත් කරගන්න මේ සතිපට්ඨානය කියලා ඒකමදී මේ සතිපට්ඨානය වඩන ආකාරයේ වෙනස්කම් තියෙනවා. මහා කච්චප මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨානය වැරදුනේ නම් ඔහුට නිවන වැරදුනේදී යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨානය නිවැරදි උනේ නම් ඔහුට නිවන නිවැරදි උනේදී සතිපට්ඨානයේ වඩන නියම ආකාරය ඉගෙන ගත්තොත් අනේ සම වෙන්නේ කොහොමද සකදාගාමි වෙන්නේ කොහොමද අනාගාමී අධ්‍යත් වෙන්නේ කොහොමද මොනවද සුවාන් කියලා කියන්නේ මාර්ගය කියන්නේ මොකද්ද ඵලය කියන්නේ මොකද්ද නිවන කියන්නේ මොකද්ද කියලා ප්‍රපංච සිතුවිලි උපදවන්න අවශ්‍ය නැහැ. කෙනාම තම තමන් කෙරෙහි ප්‍රත්‍යක්ෂ ඥානයකින් ඉදිරියට ගමන් කරනවා. ඊගවදී තමයි මම දැන් මේ ටික කළා මම පස්සේ මොකද කරන්න ඕනේ දැන් මේ කොටස වැඩුව දැන් මම මොකද්ද වඩන්න ඕනේ කියලා කවදාවත් සතිපට්ඨානෙ නිවැරදිව වඩන කෙනාට මතුමතුයේ ප්‍රශ්න එන්නේ නැහැ. පින්වතුනි මේ ක්‍රමයක වැරද්ද හා නිවැරදි තේරුම් ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි තමන් යමක් කරගෙන යනකොට ක්‍රමයේ වැරදි නම් එයාට කරන දෙයින් ප්‍රශ්න මතුවෙනවා. මම දැන් මේ ටික කළා දැන් මම ඊගාවට මොකද්ද කරන්නේ? දැන් මම ඒ ටික කළා තව මොකද්ද කරන්න ඕනේ කියලා ජීවිතයේ දිනෙදා තිබුණු ප්‍රශ්න කරදර කම්කටොළු වලින් බේරෙන්න කියලා ධර්මයට ආවහම තවත් ප්‍රශ්නයක් එකතු වෙනවා එයාට ධර්මයේ ප්‍රශ්නය කියලා මිසක ප්‍රශ්න ලැබුණේ නැහැ. නමුත් නිවැරදිව යමක් තේරුම් ගත්තාම යම් ක්‍රමයක් නිවැරදි නම් නිවැරදි දේ ලක්ෂණය හඳුනා ගන්න Tamanටම පුළුවන්. එන්නේ Tamanට ප්‍රශ්න ලෙහෙනවා ජීවිතයේ ප්‍රශ්නත් ලෙහෙනවා ධර්මයේ ප්‍රශ්නත් ලෙහෙනවා මතුමතුවේ මොකද්ද කළ යුත්තේ කියලා ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රත්‍යක්ෂයෙන් දැන් මොනවා එහෙනම් මේක කළ යුතුයි දැන් මේක කළ යුතුයි කියලා තමන්ටම නුවණ පහළ වෙනවා මිසක ප්‍රශ්නේ නෙමෙයි. හොඳටම තමන් කරන ඕනම භවනාවක නිවැරදිතාවය හා ඒ තුල ඇති වැරදි ස්වභාවය හඳුනා ගන්න ඔය ලක්ෂණය මතක තබා ගන්න. මොකද ඒක කිසිම වෙලාවක වරදින්නේ නැහැ. කින්වත්නි බුදුරජාණන් වහන්සේ කාලේ සමහර විටක බුදුරජාණන් වහන්සේගෙන් කමඨහනක් භාවනා ක්‍රමයක් ස්වාමීන් වහන්සේලා ඉල්ලගෙන කැලියට ගියාම ආපහු ආවේ තමන් කළ යුත්තේ කළා මත්ය කළ යුත්තක් නැහැ උතුම් අරිහත්ත්වයටපත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ අභියසදී අරිහත්ත්වය ප්‍රකාශ කරන්නට පමණයි. ඒිට මෙහා මන් දැන් මොකද්ද කරන්න ඕනේ කියලා විටින් විට ඇවිල්ලා ගියේ නැහැ. ඉතින් ඒ ධර්මය සුවක්ඛාතයි නම් අදත් එහෙම වෙන්න ඕනේ. බොහෝ දිනකගේ අදහසක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච යුගයේ හිටියේ බොහොම පින්වන්ත අය එදා මාර්ගඵල ලබන්න වාසනාව තිබුණා මාර්ගඵල ලැබුවා. නමුත් අද මාර්ගඵල ලැබෙන්නේ නැහැ මේ කාලෙදි ලබන්න අපහසුයි කියලා. එහෙම එකක් නැහැ. අපි නිකමට කිව්වොත් ඔය කෑලි බෑලි මේ යකඩ එව්වා මෙව්වා එකට එකතු කරලා යකඩ ගොඩක් උඩින් යනවා. ඔය අහස් යන්ත්‍ර. හොඳයි. තව අවුරුදු 1000කින් හරි ඔය විදිහටම කෑලි බෑලි ටික එකට ඔය විදිහටම එකට එකතු කළොත් ඔය විදිහට 1000කින් හරි උඩට යන්නේ නැති වෙයිද? යනවා. ඒක හරියට එකට එකතු නොකරන කම නිසා යන්නේ නැතිකම මිසක. අද කාලෙට විතරයි ප්ලේන් උඩින් යන්නේ. තව අවුරුදු 1000කින් 500කින් පස්සේ නම් යන්නේ නැහැ කියලා එකක් ලෝකේ නැහැ. එහෙම එකක් ලෝකේ නැහැ. තව අවුරුදු 500කින් හරියට මේ දැන් තියෙන විදිහට ඒ කැලී ටික ඒ විදිහට අමුණ ගන්න පුළුවන් නම් කෙනෙකුට ඒ විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් යනවා. ඒ වගේ
බුදුරජාණන් වහන්සේ ලෝකේ දේශනා කළේ ඉමේච සුබද්ද සම්මා විහෙරයුන් අසඤ්ඤෝ ලෝකේ අරහතියස්ස. සුබද්ද මනාවකට පිළිවෙත් පුරනවන මේ ලෝකෙ කිසි කලක රහතුන්ගෙන් හිට වෙන්නේ නැහැ. කෑලි බෑලි ටික හරියට අමුණගත්තේ නැති එකේ දෝෂෙ තියෙනවා. එදා යම් විදිහකට කෑලි බෑලි ටික අමුණගත්ත නිසා කෙනෙක් උතුම් අරිහත්ත්වයටපත් වුණා නම් ඒ ධර්මතාව ටික අදද කෙනෙකුගේ సంతානය තුල ඒ විදිහට ගොනු වුණොත් අද රහත් වෙන්නේ නැහැ. මේක කාලෙ නෙමෙයි කියලා එකක්. ඒ නිසා සිංහතුන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ කාරණා ටික ඉගෙනගෙන ඒක ජීවිතින් හොඳට පුරුදු පුහුණු කරන්නට ඕනේ. අදී දක්ෂ වෙන්න ඕනේ. ඒ කියන්නේ හිත උපදින අරමුණ තුල Taman දක්ෂයෙක් වෙන්න ඕනේ. එහෙම වුණොත් කල් නොයවා විපාක දෙනවා කියලා කියන සම්දිත්තිකයි කියලා කියන්නේ අවුරුදු ගණන් පල් වෙන්නේ නැහැ. උරපත්තේ හඳ දවසින් දවස වටයෙන් වැඩෙනවා, ආලෝකයෙන් වැඩෙනවා. මේ දවසින් දවස ඒ හඳේ ජීවුණුවක්ම පෙනෙනවා වගේ මේ සතිපට්ඨානේ යම් කිසි කෙනෙක් නිවර්දිය වඩන්නේ නම් දවසින් දවස Tamanගේ සංසහනේ දිහා බලාගන්න. ඊට වඩා අද මගේ මනස දියුණුවා. ඊට වඩා අද මගේ මනස දියුණුවා කියලා දවසින් දවස තමන්ව දැක දැක කරන්නට පුළුවන් ධර්මතාවයක් යන්නට පුළුවන් ගමනක්. ඒ නිසා මෙන්න මේ කාරණා ටික හොඳට තේරුම් කරන ආකාරය පැහැදිලි කරලා දෙන්න ඉස්සෙල්ලා මේ මූලික වටපිටාව අවශ්‍යතාව ටික මතක් කළේ. ඒ නිසා මෙතන ඉඳලා හැමදෙනාම තාමත් උවමනාව මේ කාරණාව තේරුම් ගන්න. මොකද තාමත්ම සියුම්, හරිම සියුම්. එතකොට බුදුරජාණන් වහන්සේ එකට උපමාවක් දෙන්නවා. ආනන්ද මහරහතන් වහන්සේ විශාලාමානුවර පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට ලිච්ඡවි කුමාරවරු දුනු මේ විදින්න පුරුදු වෙනවා. පුරුදු වෙන්නේ කොහොමද? එක ලිච්ඡවි කුමාරයෙක් ඈත ඉඳලා අනිත් කෙනාට ඊතලයකින් විදිනකොට අනිත් කෙනා එහා පැත්තේ ඉඳන් විදිනවා. අර දුනු දෙකේ තුඩු දෙක එකට වදින්න මේ දුන්නගේ ඊතලයේ ගිල අනිත් කෙනාගේ ඇඟේ වදින්නේ, අනිත් කෙනාගේ ඊතලයේ ගිල අනිත් කෙනාගේ ඇඟේ වදින්නේ නැතුව තුඩු දෙක එකට හැප්පිලා මැද වැටෙන්නේ. එතකොට මේක දැකලා ආනන්ද කුමාරට එතන ඒකාන්තයෙන් අద్భుත ආශ්චර්යයක්. මේ ලිච්ඡවි කුමාරෝ මනාව දුනු පිළිතේ හික්මිලා තියෙනවා කියලා. ඔක බුදුරජාණන් වහන්සේ කියනකොට දේශනා කරන බුදුරජාණන් වහන්සේ දෙන්නන්ට හොඳයි. කිසි කෙනෙක් අන්ධකාරයේ විදුලි කොටනකොට විදුලි එළියෙන් අස්ලොමක් සියක් වර පලාගෙන යන්න විද්දුත් ඒ විදිල්ලද ওই දුනු දෙක එකට වදින විදිල්ලයි කියන මේ දෙකෙන් කෝකද අමාරු. ස්වාමීන් වහන්සේ අර විදියෙන් අස්ලොමක් පලාගෙන යන්න විදින එක තාමත් අමාරුයි. අර දුනු විදින එක ගණනකට දවස් කියන්නේ ආනන්ද මේ චතුරාර්ය සත්‍ය අවබෝධයත් හරියට විදුලි ආලෝකයෙන් අස්ලමක් සියක් පර පලාගෙන යන විදින විදිලක් හා සමානයි. එච්චර සියුම් කියලා පෙන්නනවා. ගැඹුර බැරිකම නෙමෙයි මේ සියුම් ස්වභාවයක් තියෙනවා. ඉතින් ලෝලි මනසකට, ලොල් වෙච්ච මනසකට, එහෙන් මෙහෙන් නූමනාවෙන් මනස හසුරන මනසකට මේක ප්‍රකට වෙන්නේ නැහැ. ආදරේ වුමනාවේ මේ තුල හැසිරෙන කෙනාට ඒකාන්තේ මේ ධර්මය ඥාන වහන්සේ මේ මුළු හැමදිනම වෙනුවෙන්ම නෙමෙයි පහළ වුණේ. මොකක් නිසාද මම එහෙම කිව්වේ? හැම සුගතියට යන්න හෝ බුදුරජාණන් වහන්සේගේ වචනය අදහන හැම කෙනෙක්ම යහපතට යනවා. නමුත් මේ වචනය අදහන අය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ පහළ වුණා. මේ ලෝකේ බොහෝ සත්‍ය විදියට හැමෝම බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිගන්නේ නැහැ, අදහන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මේ පෙන්වන්න හදන අර්ථය සියුම් සිද්ධිය. පොඩි කරුණක් විතරයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ කාරණාව තේරුම් ගත්තාම පරප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ එයාම දන්නෝ මම එහෙනම් කටයුත්තේ මොකද්ද කියලා. එකම දේ
එකම ධර්මතාවයේ තේරුම් ගත්ත අවසානයේ දක්වාම කරන්න තියෙන එකම හොඳයි. සූත්‍රයේ අර්ථය. ඒක බලන්න ඉස්සර වෙලා අපි ලෝකයේ යථාර්ථය ටිකක් තේරුම් ගමු. ඥාන වහන්සේ දේශන නමක් ලෝකේ පහළ වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය ලෝකයේ තුල හැමදාම පවතින හැම තථාගතයන් වහන්සේ ලෝකයේ තුල පහළ වුණත් නැතත් ලෝකයේ තුල හැමදාම පැවතුණු පවතින ඇත්තක්. නමුත් ඒ ඇත්ත ලෝකයට වැහිලා ලෝකය ආත්ම දෘෂ්ටිය ඇතුලේ අනාත්මයක් කතා කරනවා. ලෝකයා නිත්‍ය සංඥාව ඇතුලේ අනිත්‍යයක් කතා කරනවා. ලෝකේ සැප කියන ධර්මතාවය ඇතුලේ දුකක් ලෝකයා කතා කරන්නේ. ලෝකයාට හම්බ වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම හැමදාම පුඤ්ඤාභි සංඛාරයක් විනත් නිකට කවදාවත්ම නියම බුදුරජාණන් වහන්සේ පෙන්වන දාව ධර්මතාවය දකින්නේ දැක්කේ යම් කිසි කෙනෙක් අනිත්‍ය හෝ දුක් හෝ අනාත්ම හෝ කියන මේ ධර්මතාවයන් තුනෙන් එකක් යම් කෙනෙක් යම් කලක දැක්කොත් එදාට එයා මේ ලෝකෙ මිදෙන මේ ලෝකයෙන් ඈතර වෙන ලෝකෙන් මිදෙන දොරටු තුනක් තියෙනවා. ඒකට කියනවා විමුක්ති මුඛ කියලා. මිදීමේ කටවල් මිදීමේ දොරටු තුනක් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේ දොරටු තුන. ওই දොරටු තුනේ කෙරවල ආරම්භය අනිත්‍ය දුක්ඛ අනාත්ම දොරටු තුන. ওই දොරටු තුනෙන් පිට වෙච්ච කෙනාගේ අවසානය හඳුන්වනවා අනිමිත්ත ශුන්්‍යත අපනිහිත කියලා. අවසාන දොරටුවෙන් පිට වෙච්ච කෙනා මේ තන මේ විමුක්තියට යනවා. මේ දොරටුවෙන් පිට වෙච්ච කෙනා මේ විමුක්තියට යනවා. මේ දොරටුවෙන් පිට වෙච්ච කෙනා මේ විමුක්තියට යනවා කියන්නේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මේ ශාසනයේ විතරයි තියෙන්නේ. මේ ශාසනයේ විතරයි. මේ ශාසනයේ බැහැර නැහැ ත්‍රිලක්ෂණය. මොකද ත්‍රිලක්ෂණයේ වගේ එකක් ලෝකෙ තුල තියෙනවා. ඒකයි මං කිව්වේ ආත්ම සංඥාව ඇතුලේ අනාත්මයක් ලෝකය කතා කරනවා. ඒක මේ ශාසනයට විතර නෙමෙයි මේ අන්‍යාගමිකයත් ඒක කතා කරනවා. නිත්‍ය සංඥාව ඇතුලේ අනිත්‍යයක්, සැප සංඥාව ඇතුලේ දුකක් ලෝකය කතා කරනවා. ඒක ඔය සිද්ධිය නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ නිසා මම දැන් අද මේ මතක් කරන හදන්නේ තනන් වහන්සේ පෙන්නපු ත්‍රිලක්ෂණයේ විමුක්ති මුඛවල වලින් එක දොරටුවක්. අපි කතා කරමු මම අනාත්මය කියන පරයයන් පොඩ්ඩක් ඔයගොල්ලන්ට මේ සතිපට්ඨානෙමයි මේ පෙන්වන්න හදන්නේ. සතිපට්ඨානෙ වඩන්න මේ අර්ථය තියෙන්නම ඕනේ. මේ අර්ථය නැතුව සතිපට්ඨානෙ වැඩි හැටි නමුත් ඒක කවදාවත් ලෝකෝත්තර මාර්ගයක් උපදින්නේ නැහැ. පුඤ්ඤාභි සංඛාරයක් වෙනවා. බ්‍රහ්ම ලෝක පරායන වෙන්න පුළුවන්. හරි. ඒකට පොඩි උපමාවක් ගන්න. කියන බුදුරජාණන් වහන්සේ පෙන්නවා ලෝකී අනාත්මයි කියලා. චක්කුං අනත්තා රූප අනත්තා. සෝතං අනත්තා සද්ද අනත්තා. ගානං අනත්තා ගන්ධ අනත්තා. ජීව අනත්තා රස අනත්තා. කායෝ අනත්තා පොට්ටබ්බ අනත්තා. මනෝ අනත්තා ධම්මා අනත්තාති. ආධ්‍යාත්මික බාහිර ආයතන 12 අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අපිට ආධ්‍යාත්මික ආයතනයත් ආත්මයි මගේ. බාහිර ආයතනත් ආත්මයි තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. කනත් ආත්මයි කන මගේ. ශබ්දත් ආත්මයි බල්ලන්ගේ ශබ්ද, භූතන්ගේ ශබ්ද, ගිරවන්ගේ ශබ්ද, මනුස්සයන්ගේ ශබ්ද. මේ වගේ මේ ආයතන ටික ආයතන ටික ආත්ම කරගත්ත මානසික මට්ටමටයි ලෝකේ කියලා කියන්නේ. ওই ආත්ම කරගත්ත ලෝකෙ තුල කනත් නැති වෙලා යනවනේ කියලා කියනවා. බල්ලා බුරන සද්දෙත් නැති වෙලා යනවනේ කියනවා. බල්ලා බුරන සද්ද, බල්ලාගේ සද්ද. අපේ ආත්මයි සද්ද නැති වෙනවා. මගේ කනත් අනිත්‍යයිනේ කවදා හරි. මගේ කන ආත්ම දෘෂ්ටිය ඇතුලේ අනිත්‍යයක් කතා කරනවා. මගේ කනත් හේතු ප්‍රත්‍යයෙන් හැදිලා තියෙන්නේ.
බල්ලා කියන සත්‍යයත් ඉතින් හේතුඵල ධමයක් කෙනෙක්ගේ නෙමෙයිනේ කියලා ආත්ම දෘෂ්ටි හැතුලේ අනාත්මය කතා කරනවා. එතකොට ඥානන් වහන්සේ කියන්නේ මේ ආයතන 12 අනාත්මයි කියලා නේද? ඒකට මම පොඩි නිදසුනක් මම හිතත් කතා කරා. නමුත් ප්‍රපංච නොකොට හුදුට හිත තබන්න මම එක්ක මේ කියන කාරණා ටික දිහා. අපි එකක චිත්‍රපටියක් බලනවා කියලා හිතමු. හොඳට සිහිපත් කරගන්න. ඔබ වෙන රූපේ පැත්ත. රූපේ පැත්තට නැඹුරු වෙලා රූපේ යථා ස්වභාවය හොඳට අපි හිත තබුවොත් සම්මර්ථනය කළොත්. ටීවී එකේ ස්ක්‍රීන් එක හැදිලා තියෙන්නේ යම් වීදුරුවකින් කියලා කියමුකෝ. වීදුරුවකින්. ස්ක්‍රීන් ඇතුල් පැත්තේ ගත්තොත් ඕක ඇතුලේ තියෙන වයර් කෑලි, කන්ඩන්සර්, ට්‍රාන්සිස්ටර් ඔය වගේ කෑලි ටිකක් තියෙනවා. ඊට පස්සේ අවකාශයෙන් එන චුද්ධ තරංග තියෙනවා. ඔය කෑලි ටික එකට එකතු වෙලා කරලා මහා දොත් ගොඩක් නිසා ඉරේ තුල අපිට වර්ණ සතහනක් රූපයක් හම්බෙන චිත්‍රපටියක් නේ. චිත්‍ර හොඳට මතක තියාගන්න. චිත්‍රපටියක් හොඳට මතක තබාගන්න. චිත්‍ර වලින් හදපු පටි නේ. ඒක චිත්‍රපටි. චිත්‍රපටියක් ඇස් ඉදිරි පිටට ආවේ. දැන් ඒ රූපේ සත්‍ය නොවන පුද්ගල නොවන ස්වභාවය ඕගොල්ලන්ට හොඳට තේරෙනවා. බලන්න ඒ රූපය ඇස් ඉදිරි පිටට එනකොටම ඒ රූපේ ආරම්භයද අපේ මනස තුල ඒ චිත්‍ර ටික ඇත්ත කරගෙන අර ස්ත්‍රිය ලස්සනයි අර පුරුෂය ලස්සනයි යන්නේ අර ළමයා මෙහෙමයි කියලා ඒ චිත්‍ර ටික ඇත්ත කරගෙන ලෝකයක් හදාගෙන චිත්‍රපටියක් බලන හැටි බලන්න. ඒ චිත්‍ර ටිකේ ලෝකයක් නැහැ. ඒ චිත්‍ර ටික දකින්න ගානේ වේගෙන් ඒ චිත්‍ර පුද්ගලයේ ඒ දැන් දුවනවා, දැන් ගහකින් පනිනවා, දැන් වැටෙනවා, දැන් කඩුවකින් කොටනවා කියලා චිත්‍ර ටික හැඩතල වෙනස් වෙන ගානේ පුද්ගල සංඥාවක් අපේ මනස තුල උපද්දලා තියෙන ආකාරය බලන්න. දැන් ওই චිත්‍රපටි දර්ශන රාමුව කොච්චර ඇත්ත වෙලාද කියනවනම් ඒකේ තියෙන ඒ රූප ආරම්භය මේව බලන වෙලාවට සමහරු අඬනවා, සමහරු සතුටු වෙනවා. ඒක ඇත්තම වෙලා නේද? දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නේ ওই දැන් චිත්‍රපටියේ ඉන්න සත්‍ය පුද්ගලයෝ මිනිස්සු එක්ක ඉන්න ටිකට තමයි ලෝකේ කියලා කිව්වේ. ඔය ලෝකෙට කවදාවත් පෙනුනේ නැති, හම්බුනේ නැති, හැමදාම පැවතුනේ ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චක්කුං අනත්තා රූපානත්තා කියලා. ඒ කියන්නේ ඒ දර්ශන රාමුවේ ඇත්ත සත්‍යයේ පුද්ගලෙක් නෙවෙයි කියලා ඉතියි බුදුරජාණන් වහන්සේ. එතන ඇහත් ඒ ඇස් ඉදිරි පිටට ආපු රූපය සත්‍යයේ පුද්ගලෙක් නෙවෙයි. තිරේ මත දිස්වෙච්ච වර්ණ සතහන් මාත්‍රයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ චක්කුං අනත්තා රූපානත්තා. ඉබඳු දර්ශනයක් ආරම්භය අපේ මනසේ පුද්ගල සංඥාවක් හදාගෙන පරිහරණය කරන මට්ටමටයි ලෝකේ කියලා කියන්නේ. ලෝකේ කියලා කියන්නේ. ඒකට දැන් මට තේරෙන්න ඕනේ දේ තමයි පින්වතුන් දන්නවද මේ මෙතන වෙච්ච සිද්ධිය. අර ඇස් ඉදිරි පිට දර්ශන රාමුවක් එන ගානේ මේ මිනිස්සේ මේ පුද්ගලයේ මේ අහවල් නළුවා කියන අදහස් අපේ මනස තුල යෙදෙනවා උපදිනවා ශනිකව. මේ රූපේ දකිනකොට පුද්ගලයේ කෙනෙක් කියන අදහස අපි තුල උපන්නේ කියන එක නොදන්නාකම නිසා අපේ මනසේ උපදින සිතුවිලි අපි නොදන්නාකම නිසා අපි හිතාගෙන ඉන්නවා අර දර්ශන රාමුවටයි මේ පහළ වෙන සිතුවිලි අයිති අර දර්ශන රාමුවටයි කියලා. දැන් රූපේ දකිනකොටම මේ අහවල් නළුවා විජේ කුමාරතුංග කියන අදහස ආවා. විජේ කුමාරතුංග කියන අදහස අර රූපේ චිත්‍රයේ එහෙමමයි මේ කෙනෙක් විජේ කුමාරතුංග කියන අදහස ඇති උනේ අපිට. හොඳට බලන්න
අර රූපය නිසා මෙහිම පුද්ගලයෙක් කියන නිමිත්ත අපේ මනසේ නම් අවදි උනේ. රූපය නිසා පුද්ගල සංඥාව මනසේ අවදි වෙන්න පුළුවන්. වැරද්ද තියෙන්නේ මනසේ ඇතිවෙච්ච නිමිත්ත රූපෙ තිබිලාව හෝ රූපෙට අයිති කියලා දකින්න දැකිල්ලයි වැරද්ද. චිත්‍රය දකින්නකොට කියන අදහස අපිට පහළ වෙන්න පුළුවන්. අපිට පහළ වුණා. එතකොට මේක හරියට අර තියෙන්නේ ඔය උත්සාහය කරන්නේ අර වෑල් මොකද ඔකට කියන්නේ ඉංග්‍රීසියෙන් non return වෑල් කියලා. ඒ කියන්නේ ෆුට් වෑල් කියලා කියන්නේ එක පැත්තකින් වතුර එන්න පුළුවන් ආපහු අනිත් පැත්තට යන්න සුදුසු නෑනේ. ඒ වගේ සිද්ධියක් නේ මං කියන එක. රූපේ දකින්නකොට සමන්ත පුද්ගලයා කියන අදහස එන්න පුළුවන්. එනවා. හැබැයි මේ පුද්ගලයා කියන අදහස අනිත් පැත්තට යන්න බෑ. යන්න සුදුසු නෑ. හොඳට බලන්න මොකද ඒ පැත්තේ තියෙන අනාත්ම රූපය නිසා ආත්ම සංඥාවක් Taman තුල උපදින්න පුළුවන්. උපන්න කියලා රූපය ආත්ම වෙන්නේ නැහැ. ඒක දැක්කේ නැහැ මේ ලෝකේ. ඒකයි මේ තියෙන දෝෂය. හැම වෙලාවෙම. එතකොට දැන් මේ ටීවී එකේ තියෙන දර්ශන රාමු දකින්න ගානේ අත සත්‍ය පුද්ගලය කියන හැඟීමක් ඇති වුණොත් හොඳට බලන්න වෙන කිසිම කෙනෙක් නැති වුණාට ඒ වෙලාවට අපි තව සත්ව පුද්ගලයෙක් නේද ඉන්නේ. නමුත් යථාර්ථය වෙන කිසිම කෙනෙක් නැතුව Taman තනියමයි හිටියේ. නමුත් ටීවී එක බලන වෙලාවේදී අපි බොහෝ දිනක් ඇසුරු කරමින් ඉන්නවනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ මහණෙනි මේ මිනිස්සුන්ගේ ඇඟේ වදින හුළඟවත් එන්නේ නැති කැලේක හිටියත් එයා තනියම නෙමෙයි ඉන්නේ. තෘෂ්ණාව දෙවෙන්නයි කියලා. දැන් ගෙදර කිසිම කෙනෙක් මේ වෙලාවට නැතුව තනියම අපි ඉන්නේ. නමුත් ටීවී එක දාගෙන හිටියොත් අපි බොහෝ දිනක් එක්ක නෙමෙයි මේ වෙලාවට ඉන්නේ. කවුද දෙවෙන්න නිර්මාණය කළේ? කෙලෙස්, තණ්හාව, අපේ මනස. ඒ වගේ ඕගොල්ලෝ දන්නේ නේද දැන් මේ පේන අරමුණ ටීවී එක වගේමයි ඇස් ඉදිරි පිටට සතර මහා ධාතුන් හැදුණු රූපය ඇතුළු කරගෙන වර්ණ සතහන් ටිකක් විතරයි පෙනෙන්නේ. ටීවී එක ඉස්සරහට ස්ක්‍රීන් එකේ තියෙන රූපයක් කියලා හිතන්නකො. ඔය රූපේ දකින්නකොටම අපේ මනස තුල මේ මිනිස්සු, මේ ස්ත්‍රිය, මේ අහවල් මහත්තයා, මේ අහවල් නෝනා කියන අදහස් කෙනාගේ මනසේ වේගෙන් විදෙච්ච. අපි මේක නම් රිටර්න් වෑල් එක කයි කළ නැති නිසා ආපහු යනවා. ඒ කියන්නේ අපේ අදහස් ටික හිතනවා මේ රූප වලටයි. සතිපට්ඨානේ වඩන්නේ මෙන්න මේ වැරද්ද ඉතුරු නොකරන්නයි. රූපේ නිසා Taman තුල ඇති වෙන සත්පුද්ගල හැඟීම ආපහු රූපයට බැහැර නොවන විදියට ආපහු රූපයට දැස නොගන්න විදියට හිත රැක ගන්න උපායකටයි මේ කායගත සතිය තියෙන්නේ. කායගත සතිය වැඩුවොත් එයාට රූපය නිසා Taman තුල මෙබඳු අදහස් ඇති වෙනවා කියලා පෙනෙනවා. රූපය අනාත්මයි හැබැයි. එතකොට කාලයක් යනකොට තේරෙනවා අනාත්ම ආයතන ටිකක් තුල ආත්මීය වූ ලෝකයක් මවාගෙන ලෝකය හදාගෙන පරිහරණය කරන හැටි. අපි කිව්වොත් දැන් හම්මස් ලේනහර ඇට මිදුළු වලින් හැදුණු ඒ රූපයේ සමහර විටක ජීවිතේට කවදාවත් කවුරුවත් දැකලා නැහැ. පුද්ගලයෙක් ගැන කතා කරන තව කවුරුත් කියන්නේ බොහෝ දෙනෙක් මේ අපි කියමු ග්‍රැමි පළාත්වල ඉන්න බොහෝ දෙනෙක් කවදාවත් දැකලා නැහැ. නමුත් ওই චිත්‍රයේ විතරයි ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙන්නේ. ඒ චිත්‍රය දැකලා මේ අහවල් කෙනා මේ අහවල් නළුවා විජේ කුමාරතුංග මෙහෙමයි එයාගේ විස්තරත් තියෙන්න පුළුවන්. එයා විවාහවල තියෙන්නේ මෙහෙමයි යාට දරුවෝ මෙච්චර ඉන්නවා මෙහෙමයි කියලා අර වර්ණ සතහන ඇස් ඉදිරි පිටට තියාගෙන තමන් මනසේ යම් තාක් නිමිති ගොඩාක් හිතේ හදාගන්න. දැන් ඒ දර්ශන රාමුව අහකට ගියත් හිතෙනුත් එයාට තමන්ගේ හිතේ හදාගත්ත නිමිති හිත ඉන්න පුළුවන්. විජේ කුමාරතුංග මහත්තයා යා මෙහෙමයි ආගම මෙහෙමයි යා මේ වගේ චිත්‍රපටවල රඟපානවා. ඒ ආදරේ සිනහස කියන එකත් ඇති වෙන්න පුළුවන්. දැන් හිතේ මේ නිමිති ටික තියෙනවා.
යම් දවස් දැන් හිතේ හදාගෙන තියෙන යම් දවසකදී මේ හිතේ තියෙන පුද්ගලයා කියලා හිතාගෙන නිමිත්ත හා සමානව සතර මහා ධාතුවේ නිමිත්තක් දැක්කපු ගමන් මෙයා නැගිටිනවා ටක්කාලා. සතර මහා ධාතුවේ වර්ණ සතහන දකින්නකොටම මේ හැඩේ නැගිටින්නේ. එයාට තේරෙන්නේ මේ රූපේ තිබිලා කෙනා හම්බුණා වගේ. ඊට පස්සේ දැන් මොන ටීවී එකේ දැකපු වර්ණ සතහන ඇස් ඉදිරි පිටට ආවේ ඒ විදිහටම හිතේ හදාගත්තා මේ විජේ කුමාරතුංග මහත්තයා. එයා මෙහෙමයි කියලා හිතේ හදාගත්ත නිමිත්ත තියෙනවා. පහු කාලෙකදී හින්ත ටිකක් තියෙන පත්තර කඩදාසි කෑල්ලක් දැක්ක ඔය හැඩයට. දකින්නකොටම මෙන්න මේ විජේ කුමාරතුංග කියලා හිතේ හදපු නිමිති ටික ටක්ගල සිහිනවා. රූපේ දකින්නකොට Taman තුල සිහි වෙනවා කියන නුවණ ඉගෙනගෙන නැති නිසා එයා පත්තර කඩදාසියක් ප්‍රපංච කරනවා. පත්තර කඩදාසි විජේ කුමාරතුංගගේ රූපේ. ටීවී එකේ දොලා තියෙන්නේ ඒ විදිහමයි පින්වතුනි දැන් මේ ඇහැට පෙනෙන සත්‍ය පුද්ගලයා මිනිස්සු අපිට හම්බ වෙන්නේ. මේ හැඩ අපි ඉගෙනගෙන තියෙනවා මේවා ස්ත්‍රීන්ගේ හැඩ මේවා පුරුෂයන්ගේ හැඩ මේක මහලු අයගේ හැඩේ මේක තරුණ අයගේ හැඩේ මේක ළමගේ හැඩේ කියලා. ඔය රූප දකිනකොට අපේ මනසේ නිමිති හදාගෙන තියෙනවා. සතර මහා ධාතු රූප ඇස් ඉදිරි පිටට එනකොටම අපිට වේගෙන් අර විස්තර ටික මනසේ යෙදෙනකොට අපි දන්නේ මේ රූප මාත්‍රයක් විතර ඇස් ඉදිරි පිටට එන්නේ. ඒ රූප කෙනෙක් පුද්ගලයෙක් කරගත්ත කෙලස් ටික අපේ මනසේ යෙදිලා නේද? ලෝකයේ උපද්දවගෙන නේද කියලා තේරෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ අපේ මනසේ තියෙන gati ටික බාහිර සතර මහා ධාතුවට දාලා රූපායතනයේ පැත්තෙන් දරුවෝ දකින්නවා, මහලු අය දකින්නවා, ළමයි දකින්නවා, මේ ස්ත්‍රියෝ දකින්නවා, පුරුෂයෝ දකින්නවා. පින්වතුනි රූපේ නිසා තමන්ගේ මනස තුල උපදින gati ටික ආපහු රූපායතනයෙන් දකින්න මට්ටමටයි ලෝකය කියලා කියන්නේ. ඕකටයි පෘථග්ජන භූමිය කියලා කියන්නේ. ඒකේ දෝෂේ තමයි ඒ සතර මහා ධාතු රූප විපරිණාම වෙන ගානේ එයාට මැරෙන්න දුක් වෙන්න අයයි. ඕන්ට මේ රූප ආයතනට වගේම තමයි සද්දය. සද්දවලත් එක එක හැඩ තියෙනවා. සද්දයක් ඇහෙනකොටම මේ හැඩයට තමයි ජීවව කෑ ගහනවා කියලා කියන්නේ කියලා අපි හොඳට හිතලා තියෙනවා. ඔය සද්ද ඇහෙනකොටම අර නිමිත්ත තියෙනවා. සද්දේ නිසා ගිරව කියන අදහස අපේ මනසේ සිහි වෙනවා. නමුත් ඒක දන්නේ නැති වුනහම අපේ මනසේ ගතිය සද්දෙට බැඳාම අපි සද්දායතනය තුල ගිරවෙක්ගේ සද්දයක් දකිනවා. ඒ වගේම මගේ අම්මගේ සද්දේ, තාත්තගේ සද්දේ, දරුවගේ සද්දේ, දරුවගේ කටහඬ කියලා අපි අනිත් පැත්තට ගිහිල්ලා තියෙන්නේ මේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ මායාවේ භූමිය කියලා කියන්නේ මොකක්ද? ඇහැ රූප කන ශබ්ද නාසය කන්දේ දිව ශරීරය කය පොට්ටබ්බ මන ධම්මායතන මේක මායාවේ භූමිය. මහණෙනි ඕකේ ඉන්න කෙනා ඕකේ වාසිත යන කෙනා මායාවෙන් බේරෙන්නේ. මායාවේ ගොදුර. ඒ නිසා මහණෙනි උඹලට මං විසින් ඉඩමක් දෙනවා. හැම වෙලාවෙම මේ පියාසතු ඉඩමේ වාසය කරපළා. එතකොට උඹලා මායාවෙන් බේරෙනවා කියලා සතිපට්ඨානෙ පෙන්නන්නේ ওই නිසායි. ඒ කියන්නේ ඇස් පිටට එන රූපය ආරම්භය තමන්ගේ මනස තුල පුරුෂයෙක් කියන හැඟීම ටීවී එක කියන්නේ ඇස් ඉදිරියට ආපු රූපය ආරම්භය මිනිස්සෙක් කියන හැඟීම තමන් තුල ඇති වුණොත් මේ හැඟීම ආපහු රූපායතනයේ පැත්තට දාලා ටීවී එකේ මිනිස්සෙක් දැක්කා කියලා කියන්නේ මායාවේ ගුදුරක් වුණා මායාවේ විශේෂයට ගියා මායාවේ මේ ආර්යයට කළ හැක්කෙක් බවට පත් වෙනවා. උපේ දකින්නකොට මිනිසයා කියන අදහසක් එනකොට කෙනෙකුට සිහිය උපද්දවන්න පුළුවන් නම් මිනිසයා කියන අදහස ආපහු ගියොත් මේ මායාවේ ගුදුර කියලා එයා අහගෙන තියෙනවා. එයා ඒ වෙනුවට ආපහු යන්නේ නැති වෙන්න සතිපට්ඨානෙ භාවිතා කරනවා නෑ. එතන තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නේද ධම්මස්නාර හැට හැට ඉඳුරු ටිකක් කොටස් ටිකක් තියෙන තැනක වර්ණ සටහනක් චිත්‍රයක් නේ තියෙන්නේ. ඒ චිත්‍රය දකිනකොට මිනිස්සයා කියන අදහස Tamanටනේ ඇති වෙන්නේ කියලා
තමන්ගේ මිනිසයා කියන අදහස රූපය මත පතිත වෙන්න නොදී සතිපට්ඨානෙට හිත තබනවා. කායගත සතිය, කය කෙරෙහි සිහිය තබනවා ඇත්ත ඇති ඇති. ඒ බලන්නේ මොකටද? මේ තමන්ගේ මනසේ තියෙන මිනිසයා කියන ගතිය අර රූපෙට බැසගන්නේ නැති වෙන්න. එතකොට එයාගේ විඥානයේ සිත රූපායතනෙ ඇසුරු කරන්නේ නැහැ. රූපායතනෙට බැසගන්නේ රූපෙ මෙහෙම උපදින එකක බලනකොට මෙයා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ආයතන ටිකේ ඇසුර නවාතනින් ටිකෙන් ටික මිදෙනවා. නිදිලා තමන් කෙරෙහිම තමන් පවතින ස්පර්ශ ආයතනය පෙනෙනවා. පෙනුනට ඒ ගැන නුවණයි මිසක ඒකේ මේ වාසියට යන්නේ. සද්දය ඇහෙනවා. ඒකට නුවණයි සද්දේ වාසියට යන්නේ. ඉබඳු කෙනාට මායව එයාට පෙනෙනවා. මේකට ගියොත් මායයට අහු වෙනවා කියලා. හැබැයි මායයට එයාව හොයන්න බෑ. ඉතින් ඒ නිසා ඒ වගේ ඕගොල්ලෝ සතිපට්ඨානේ හැම වෙලාවෙම වඩන්න මම ඒ කිව්වේ හොඳට එකක් ඉගෙනගෙන තියාගන්න. මේ ස්පර්ශ ආයතන 6ම අනාත්මයි කියලා කිව්වේ රූප ගත්තොත් හරියට වීඩියෝ පටයක ටීවී එකක චිත්‍රපටයක තියෙන චිත්‍ර ටිකක් උපමා වශයෙන් සම්පතේ තබා ගන්න. එහෙම නැත්නම් ගෙදර ගහලා තියෙන තමන්ගේ හෝ දරුවෙක් හෝ කාගේ හරි ෆොටෝ එකක් සම්පතේ තබා ගන්න. හොඳට බලන්න ගෙදර වුණත් තියෙන ෆොටෝ එක දිහා ඕගොල්ලෝ දන්නවා දියසහායන් ටිකකින් චිත්‍ර ටිකකින් ෆොටෝ එක ඇඳලා පිටියේ ගහලා තියෙන්නේ ඒක චිත්‍රයක්. ඒක දකින්නකොට දරුවා කියන අදහස මේ මගේ මහත්ය කියන අදහස ඕගොල්ලන්ට එයි. ඒක හොඳට තේරෙනවා ෆොටෝ එක දකින්නකොට මගේ මනසේ තිගීමක් මේ තියෙන්නේ. ෆොටෝ එක දකින්නකොට මගේ මහත්ය කියලා මනසේ තිගී වුණාට ෆොටෝ එක මහත්ය කියලා දකින්න එක හරිද කියලා බලන්න. වැරදි. ෆොටෝ එක දකින්නකොට මනසේ මේ මගේ මහත්ය මේ මගේ දරුවා කියලා සිහි වෙනකොට ෆොටෝ එකේ ඇත්ත දන්නෙත් නැහැ. ෆොටෝ එකේ ඇත්ත නොදන්නා කම නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරා මනස තුල ඇතිවෙච්ච ප්‍රපංච සංඥා සංකාරයක් දරුවා කියන එක කියලා දන්නේ නැති ලෝකයා ෆොටෝ එක පැත්තෙන් දරුවා දකිනවා නම් ෆොටෝ එක පැත්තෙන් මහත්ය දකිනවා නම් අන්න මාර්යාගේ වාසියට ගිහිල්ලා කියලා මාර්යට අහුණා කියලා දකින්න. මේ මාර්යාගේ මිදින්නයි සතිපට්ඨානේ තියෙන්නේ කියලා කියන්නේ ෆොටෝ එක දකිනකොට මහත්ය කියන අදහස ඇති වෙනවා. එයා ෆොටෝ එක පැත්තට නැමෙන්නේ නැහැ මහත්යා කියලා. එතන තියෙන චිත්‍රයක්. එතකොට එයාට තේරෙනවා මම මගේ මනස තලුමරමරා ජීවත් වෙන කෙනෙක්. මම මගේ හිතත් එක්ක ජීවත් වෙන කෙනෙක් කියන එක ටික ප්‍රකට වෙනවා. අද අපි රූප ලෝකෙන්නේ පුද්ගලයා දකින්නේ. රූප ලෝකෙන් පුද්ගලයා දැක්කහම තියෙන දෝෂේ මොකද්ද? සතර මහා ධාතු රූපයේ විපරිණාම වෙච්ච දවසේ දරුවා මරුණු දුක විඳින්න වෙයි. තාත්තමල දුක විඳින්න වෙයි. පියාමල දුක විඳින්න වෙයි. මොකද සතර මහා ධාතු රූපය නිසා දරුවා කියන අදහස එනවා. දරුවා කියන අදහස ආපහු තමන්ගේ මනස තුල තිබුණු අදහසක් කියන එක දන්නේ නැතුව සතර මහා ධාතුයි කියලා සතර මහා ධාතුවට අයිති කියලා ඒ පැත්ත දැක්කොත් අපිට පෙනෙන්නේ ඒ රූපයේ දරුවා වගේ. රූපේ වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට දරුවා මරුණා වගේ අපිට පෙනෙනවා. නමුත් රූපේ නිසා දරුවා කියන අදහසක් Taman තුල ඉපදිලා ඒ අදහස එක්කයි අපි ගනුදෙනු කරන්න කියනකොට අර රූපයේ වෙනස් විපරිණාම වුණා. කන බොන ආහාරයෙන් හැදුණු රූපේ නිරුද්ධ වුණා කියලා දකින්න. ඒ රූපේ හැමදාම කලේ මගේ මනස තුල තියෙන දරුවා කියන අදහස උපදින්න හා පවතින උපකාරය. අපි උදාහරණයක් ඇතුළේ ගත්තොත් දැන් මේ ඉස්සරහා ඕගොල්ලෝ හිතන්නේ මේ රූපය කෝප්පේ කියලා. නමුත් මෙතන වෙන සැබෑම සිද්ධිය දකින්න ඇස් ඉදිරි පිටට මෙහෙම වර්ණ සටහනක් එනකොට මේකේ භෞතික தත්ත්වය බාහිරයි එහෙමමයි සතර මහා ධාතු ඇසුරු කරගෙන තියෙන වර්ණ රූපය. ඔය රූපය ඇස් ඉදිරි පිටට එනකොට මේ විදිහටම ක්ෂණිකව හිතේ නිමිත්තක් හදාගෙන දැන් මේ
ඉදිරියෙන් තියෙන රූපෙට කිසිම දෙයක් අපිට හිතන්න කියන්න කරන්න බෑ. ඇස් ඉදිරියට ආව පමණ දිත්තේ බන්නා. ඔය විදිහටම නිමිත්තක් හදාගෙන මේ හැඩේටම මේ විදිහට නිමිත්තක් හදාගෙන හිතේ ඒ නිමිත්තට තමයි දැන් හිතේ තියෙන නිමිත්තට මම නම් කරනවා මේක කෝප්පේ. මේ කෝප්පේ පෝසිලෙන් එකක්. මේක හදන්නේ අහවල් කොම්පැනියේ තියෙන පිළියන්දල කියනකොට ඩිපෝ එකකුත් තියෙනවා. ඩිපෝ එකේ මෙහෙම බසුත් තියෙනවා. ඔහොම තමයි මේක යන්නේ ආයෝහන සංකාරා කියලා. කෝපෙන් පටන් ගත්තේ යන්නේ ඔහොම. මේ නිමිත්ත වටා දහස් ගාණක් හදන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට හිතේ තියෙන නිමිත්තට විස්තර හදනවා. ඇස් ඉදිරි පිට මේ රූපය අහකට යනවා. අහකට ගියාට හිතේ හදපු නිමිත්ත ආපහු සිහි කර හිතන්න පුළුවන්. හිතේ තියෙන නිමිත්ත සිහි කරන ගානේ එයාට හිතෙන්නේ බාහිර රූපේ හිතනවා කියලා. මොකද මෙහෙම හිතද්දි මෙයාට අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙන්නේ ඇස් ඉදිරි පිටට ආපු රූපයේ වර්ණ සතහනක් ඔය රූපය ඇස් ඉදිරි පිට තියාගෙන හිතේ නිමිත්තක් හදාගෙන ඒ තුලයි මේ හැසිරෙන්නේ නේද කියලා දන්නේ නැහැ. එයා හිතන්නේ මම මේ හිතන්නේ බලන්නේ බාහිර වස්තුවකටයි කියලා හිතේ. බාහිර රූපයේ පැත්තකට ගියත් අර හිතේ නිමිත්ත පුන හැපි පවතී. යම් වෙලාවක හිතේ විස්තර කවපු මේ හැඩයට සමාන රූප ලෝකේ කොතනක හෝ රූපයක් දැක්කෝ. පතර කඩදාසියක දැක්කත් ඇති. ටග්ගාල තමන්ගේ අර නිමිත්ත ආයෙත් කරගන්න. සිහි කරගන්නකොට ඒ නිමිත්තේ තියෙනවා මේක කෝප්පේ පෝසිලෙන් කර්මාන්ත තලා තියෙනවා පිළියන්දල තව ටිකෝ එකකුත් තියෙනවා ඔක්කොම ටික ඒකෙත් තියෙනවා. තව ඒකට අලුත් දෙයක් කරන්නත් පුළුවන්. එතකොට මනස තුල විශාල එක රූප මාත්‍රයක් විතරයි පේන්නේ මනස තුල මහා ලෝකයක් ගොඩ නැගිලා. තේරෙනවද? මේ අපි ලෝකේ හැදිලා තියෙන්නේ ලෝකේ හදාගෙන තියෙන්නේ ඔහොම. තේරුම් ගන්න ඕගොල්ලන්ට ගොඩාක් ආදරේ කියලා හිතෙන දරුවා නම් කන බොන ආහාරයෙන් හැදුණු චිත්‍රපටියක වර්ණ සටහනක් බඳු ආහාරයෙන් හැදුණු රූපය අසුර කරගෙන ඇස් ඉදිරිපිට වර්ණ සටහන් මාත්‍රයක් ආවනම් ඒ වර්ණ සටහන දකින්නවත් එක්කම හිත ඇතුලේ ඒ විදියම නිමිත්තක් හදාගන්න. අර පෙනෙන දෙයට මුකුත් කරන්න බෑ. ඒක එහෙමමයි. ඒක මහ භූතේ පැත්තට යයි. ඒ හිතේ හදාගත්ත නිමිත්තට මේ මගේ දරුවාගේ නම මෙහෙමයි කියලා ඊට පස්සේ දරුවට මම ආදරෙයි සෙනෙහසයි කියලා උඩක් සෙනෙහස ආදරේ කියන gati ටික තමන්ගේ හිතේ තියෙන නිමිත්තට බැඳලා තියෙනවා. පස්සේ දැන් මේ හිතේ තියෙන නිමිත්ත උපදින්න හා පවතින අර සතර මහා ධාතු රූපේ උපකාර වෙලා තියෙනවා. සතර මහා ධාතු රූපේ දකින්න ගානේ දරුවා කියන නිමිත්ත උපදිනවා. ඊට පස්සේ මම දරුවා කියලා හිතනකොට හිතන එක මනස තුල කියලා පෙන්වන්නේ නැහැ. සතර මහා ධාතු රූපෙට අයිති කියලා මේක පවත්නවා. උපදින්න හා පවතින සතර මහා ධාතු රූපේ උපකාර වෙලා මිසක දරුවා කියන මගේ මනස තුල තියෙන නිමිත්ත උපදින්න පවතින සතර මහා ධාතු රූපේ උපකාරයි. මගේ මනස තුල තියෙන විජේ කුමාරතුංග උපදින්න හා පවතින ටීවී එකේ තියෙන වර්ණ සටහන උපකාරයි. ටීවී එකේ තියෙන වර්ණ සටහන විජේ කුමාරතුංග නෙවෙයි. නමුත් මගේ මනස තුල ඉන්න ජීවමාන පුද්ගලයා විජේ කුමාරතුංග කියන එක ඒ රූපේ දැකපු ගමන්ම උපදිනවා. ඊට පස්සේ ඒක දුරු වෙන්නේ නැහැ මෙහෙම කෙනෙක් ලෝකේ ඉන්නවා කියලා ඒ රූපයට මගේ මනසින් බඳින නිසා. උපදින්න හා පවතින උපකාරයි. ඒ වගේ ඕගොල්ලන්ට දැන් දරුවෙක් ඉන්නවා කියලා හිතෙන්නේ සතර මහා ධාතු රූපී උපකාරයෙන් ওই මනසේ ওই නිමිත්ත පවත්තන. ඒක දැකපු ගමන් ওই නිමිත්ත උපද්දන. ওই නිමිත්ත උපද්දවන්න හා පවත්වන්න සතර මහා ධාතු උපකාර වෙලා. මේක දන්නේ නැති ලෝකයා සතර මහා ධාතුවේ ඉන්න දරුවව දකිනවා. දරුවව තේරෙන්නේ කියන්නේ. ඔය විදිහටමයි මමත් තමන්ට මම මේ සතර මහා ධාතු රූපය උදව් කරගෙන මේ විදිහටම හිතේ මම කියලා හැඩතල වලින් යුක්ත නිමිත්තක් හදාගෙන ඒ නිමිත්ත තමයි මම මගේ නම මෙහෙමයි මගේ ගම මෙහෙමයි මගේ අම්මා තාත්තා මට දරුවෝ ඉන්නවා මට ගෙවල් තියෙනවා මෙච්චර ගෙවල් තියෙනවා මෙච්චර දේවල් තියෙනවා කියලා ওই නිමිත්ත තමයි හදාගන්නේ. කාලා බීලා හොඳට පෝෂණය කරන මේ සතර මහා ධාතු රූපය
මනස තුල ඉන්න මාව උපද්දවන්න හා පවත්වන්න උපකාරයි මිනිස මේ කය මම නෙමෙයි. කය මාව උපද්දවන්න පවත්වන්න උපකාරයි. තමන්ගේ මනස තුල තියෙන මම කියන හැඟීම උපදින්න පවතින උපකාරයි. මේ සතර මහා ධාතු ඇසුරු කරගෙන මනසේ තියෙන නිමිති උපදින හා පවතින තාක් මේ මනස නිදෙන්නේ නැහැ. මේ කර්මක්ෂය වෙන්නේ. සතිපට්ඨානෙන් කරන්නේ එක දෙයයි කායගත සතියට හිත තබලා මේ ප්‍රපංච නිමිති උපදින්න හා පවතින්න ඉඩ නොදෙන එකයි. හොඳට මතක තබා ගන්න කෙටියෙන් සතිපට්ඨාන දරුවා කියලා නිමිත්තක් Tamange මනසේ තියෙයි නම් ඒ නිමිත්ත උපදින්න දෙන්නේ නැහැ. ඒ නිමිත්ත පවතින්න දෙන්නේ නැහැ කායගත සතියට හිත තබලා. මම කියලා හැඟීමක් ඕගොල්ලන්ට තියෙයි නම් මෙච්චර කාලයක් මේ කය සංකේතයක් වුණා ඕගොල්ලන්ට මම කියන ඔය හැඟීම උපදින්න හා මම කියන ඔය හැඟීම පවතින්න. සතිපට්ඨානේ ඕගොල්ලෝ දැන් වඩන්නේ මේ මම කියන හැඟීම උපදින්න හා පවතින්න ඉඩ නොදෙන්නයි. තේරුණාද කියන්නේ? එතකොට ඕගොල්ලෝ මේ Taman කියන ශරීරය ගැනත් බලන්නේ කොහොමද මේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නියද ධම්මස්නහරයට ඇතුළු දිවෙන් යුක්ත කුණප කොටස් ටික සතහනක් තියෙන මේ ශරීරය කියලා මේ රූපේ ඇත්ත බලන්නේ මොකක් නිසාද? මම ඉන්නවා කියන්නෙත් නෑ මම නෑ කියන්නෙත් නෑ. මේ රූපේ බලන්නේ ආශ්‍රවයක්ෂය කරගන්න. මොකද එයා දන්නවා සතිපට්ඨානෙට නුවණ නැති හැම වෙලාවෙම මේ රූපේ දකිනකොට මම කියන හැඟීම උපදිනවා. උපන්න හැඟීම මේ කයේ හැපිලා පවතිනවා. මේ රූපේ දකිනකොට මම කියන හැඟීම උපදිනවා. හිතේ උපන්න හැඟීම ආපහු මේ කයේ හැපිලා පවතින හින්දා මම ජීවත් වෙනවා වගේ පෙනේ. මේ රූපේ දකිනකොටම මේ ඉදිරියෙන් තියෙන මේ සුදු තියෙන මේ රූපේ දකිනකොටම මගේ මනස තුල හදාගත්ත කෝප්පේ කියන අදහස උපදිනවා. උපන්න කෝප්පේ අදහස මේ රූපේ හැතිලා පවතිනවා. කෝප්පේ කියන එක නිරුද්ධ වෙන්නේ නැහැ. මේ රූපයට මම බැඳලා තියෙන තාක් රූප ලෝකේ රූප වලට බැඳලා තියෙන තාක් කෝප්පය මගේ මනස තුල උපදිනවා. උපන්න කෝපේ පවතිනවා. මේ මනස තුල උපන්න නිමිත්තටයි තණ්හාව කෝප්පිට තණ්හා කරන්නේ. ඒකයි චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමන උපජ්ජති නිවිසමන නෙවෙයි. මේ තණ්හාව කොහෙද උපදින්නේ? කොහෙද පවතින්නේ? ඇහැ රූපේ මේවා ලෝකේ ප්‍රිය මధుර ස්වභාවය උපදින්න පවතින්නේ නේද? කෝප්පය කියලා ඕගොල්ලන්ට ගොඩාක් ආස කරලා කෝප්පයකට කැමති නම් ඕගොල්ලන්ට කෝප්පයකට කැමති කියන නිමිත්ත උපදින්නේ මේ රූපය බලාගෙන ඒ නිමිත්ත පවතින්නේ මනස තුළ මේ රූපේ බලාගෙන. ඕගොල්ලන්ගේ මනස තුළ උපදින තණ්හාව කෝප්පයකට තියෙන තණ්හාව උපදින්න පවතින්නේ මේ රූපේ උපකාරයි. රූපේ කෝප්පේ නෙමෙයි. රූපය මනස තුළ උපදින මේ තණ්හාව උපදින්න පවතින උපකාරයි. මගේ දරුවා කියලා ඕගොල්ලන්ට තණ්හාවක් තියෙනම් මගේ දරුවා කියන තණ්හාව උපදින්න පවතින රූපායතන ඕගොල්ලන්ට උපකාරයි. ওই රූපය නිසා මගේ දරුවා කියන අදහස උපදිනවා. මගේ දරුවා කියන අදහස මනසේ පවතින රූපායතනය නිසා. එතකොට රූපායතනය මම කියලා පිළිගන්න එක බාල තමයි. ඊටමත් පහත්. ඒ කියන්නේ අපි ගොඩාක් දුබලයි. ටීවී එකේ තියෙන වර්ණ සටහන පුද්ගලයෙක් කියලා දකිනවා කියන්නේ මොනතරම් පහත්ද කියන එක බලන්න. ටීවී එකේ තියෙන වර්ණ සටහන දැක්කත් ඕගොල්ලන්ට දරුවා කියන අදහස උපදී නේද? මේ වර්ණ සටහන Taman තුල ඉන්න දරුවා උපදින්න හා පවතින උපකාරයි. ඒ දරුවා කියන අදහස උපදී. ඊට පස්සේ ඒ අදහස වර්ණ සටහනේ හින්දා පවතී. ඕගොල්ලන්ට වර්ණ සටහන හින්දා පවතෙන හින්දා වර්ණ සටහන නිසා උපදින හින්දා ඕගොල්ලෝ ඒක දන්නේ ඒ හින්දා රූපේ දරුවා වගේ නැවටිනවා. නමුත් හොඳට දකින්න දරුවා කියලා මට කැමැත්ත තණ්හාව කියන ආසාව කියන මේ නිමිත්ත උපදින්න පවතින උපකාරයි රූපය. ඇහැ කන ශබ්දේ මේව තණ්හාව උපදින්න පවතින උපකාරයි. තණ්හාව කියනකොට නිකම්ම ගතියක් දකින්න බෑ. දරුවට තණ්හාව, කෝපෙට තණ්හාව, රත්තරන් වලට තණ්හාව, සල්ලි වලට තණ්හාව. සල්ලි කෝපේ වස්තු රූප ටිකේ දකින්න එපා. සල්ලි වලට තියෙන තණ්හාව උපදින්න පවතින රූපේ උපකාරයි. රූපේ දකිනකොටම සල්ලි හොඳයි කියන තණ්හාව උපදී. සල්ලි වලට තියෙන තණ්හාව පවතී.
ඕගොල්ලන්ට ටීවී එකක වුණත් ওই සල්ලි කොලියක් දැක්කොත් මේ අහවල් රුපියල් 1000 කොලිය 5000 කොලිය කියලා හිතෙන්නේ නැති වෙයි. හිතෙනවා. එතකොට ඒ විදිහටම තමයි මේ සතර මහා ධාතුව තියෙන තැනත් අම්මා තාත්තා දුව පුතා කියලා අද අපිට තියෙන නිමිති ටිකට තමයි තණ්හාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. තණ්හක්ඛු නිරෝධෝ නිබ්බාන තණ්හාවේ ක්ෂේ බවයි නිවන කියලා කියන්නේ. මේ රූප ටිකේ ඇත්ත දැකලා මේ නිමිති ටික මනසෙන් ගෙවා දැම්මම මේකයි නිවි මොගලන්ට ජරා මරණ දුක් විඳින කාරණා නැහැ රූපායතන. රූපායතනෙ හිස් ජරා මරණයෙන් තොරයි ශුන්‍යයි. සත්පුද්ගල ආත්ම භාවයෙන් තොරයි. හොඳට තේරුම් ගන්න මේ සතිපට්ඨානයේ තියෙන්නේ තණ්හාව නැති කරන්න තණ්හාව ගෙවන්න. තණ්හාව උපදින්න තණ්හාව කියන එකේ අර්ථය අපි තේරුම් අරගෙන නැහැ. දරුවට තියෙන තණ්හාව කියන එක තමන්ගේ මනස තුල තියෙන. ඒකයි මම කිව්වේ. මේ මනස තුල තියෙනවා කියන එක හඳුනා ගන්න ෆොටෝ එක දැක්කොත් මේ දරුවා කියන කැමැත්ත, දරුවා කියන නිමිත්ත, කැමැත්තෙන් බැඳිච්ච නිමිත්ත උපදින්න පවතින ෆොටෝ එක උපකාරයි. ඒකයි. රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජති එතන විසමාන නිවිසති. මේ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? රූපේ ලෝකේ ප්‍රියයි මధుර එහි උපදිනවා එහි පවතින. තණ්හාව මගේ තණ්හාව පවතින්නේ රූපේ. දරුවා කෙලෙහි කියලා පෙන්නලා තියෙනවද? දරු තණ්හාව පවතින්නේ දරුවාගේ රූපේ කියලා පෙන්නලා තියෙන්නේ නෑ රූපේ. රූපේ අනාත්මයි. ඒ රූපය අවබෝධ කර නොගැනීම නිසා දරුවා කියන තණ්හා මගේ මනස තුල තියෙන තණ්හාව උපදින්නේ පවතින්නේ මොකද රූපායතනේ බලන්න. ඒ නිසා ඔගොල්ලෝ මෙන්න මේ දෝෂී ඉතුරු නොකරන්න. අනන්ත සංසාරේ අපි හැමෝටම ලෙහා ගන්න බැරි උනේ මේ ගැටය. මේ ඇත්ත ලෝකේ හැමදාම බුදුහාමුදුරු පහළ වුණත් නැතත් හැමදාම ලෝකේ මේ ඇත්ත තිබුණා. නමුත් වැහිලා ලෝකෙට පේන්නේ නැහැ. මේ රූපය නිසා තමන්ගේ මනස තුල ඇති වෙන තණ්හා නිමිත්ත කියලා එක පේන්නේ නැහැ. එයාට පේන්නේ මේ රූප ලෝකේ තණ්හාව කියලා නිමිත්ත කියලා එයාට පේන්නේ මනසේ තියෙන ඡායාතික වස්තු මත පත්ව වෙලා මේ දරුවා ගෙවල් දොරවල් කියනවා. ඉතින් මම ওই විස්තර ටික පෙන්නුවේ මේ අපිට වෙලා තියෙන දෝෂේ සතිපට්ඨානේ වඩන්නේ උන් ඔය ඇත්ත තේරුම් අරගෙන ඕක මිදෙන්න තමන්ගේ මනස තුල උපදින තණ්හාව උපදින්න පවතින්න නොදෙන්නයි. ලාවෙම හිතේ ස්වභාවය තමයි ආශ්‍රව කියලා කියන්නේ. රූප ටික නිසා තමන්ගේ මනස තුල ආත්ම සංඥාවල් පහළ වුණාට ප්‍රපංච නිමිති පහළ වෙච්ච බව ඇත්තයි. නමුත් ඒක බව නොදක බාහිර රූපයට ආйти කෙනෙක් දෙයක් කියලා මනසම තලු මරලා නිසා අපි තින්නේ හැම වෙලාවෙම බාහිර රූප ආයතනයේ කෙනෙක් ඉන්නවා කියලා ස්පර්ශ ආයතන හරේ තමයි ගහගෙන යන්නේ. ඔන්න ඔය ගහගෙන යන ඕගය ඔය ආයතන හයේ යෙදෙන යෝග ස්වභාවය ගෙවන්නයි සතිපට්ඨාන කියන්නේ. ඕගොල්ලෝ අද ඉඳලා පුළුවන් නම් මෙන්න මෙහෙම කරන්න උපදින හිත වළක්වන්න මේ අර්ථය තියාගන්න. අනාත්ම වස්තුව අනාත්මයි ඒ නිසා ආත්ම සංඥාවක් Taman තුලයි පහළ වුණේ කියන අවබෝධය ලැබෙන විදියට දරුවා කියලා සිහි වුණොත් ඒ දරුවා බාහිර ස්පර්ශ ආයතන හයෙන් තුන් කාලෙන් ලැබෙන. දැන් ඉන්නවා කියලා රැවටෙන්නත් පුළුවන්. හිටියා දරුවා කියලා අතීතයෙන් රැවටෙන්නත් පුළුවන්. අනාගතේ රැවටෙන්නත් පුළුවන්. ඒ නිසා මේ රූපේ විදර්ශනා කරන හැටි 11 කුලක් පෙන්වන්නේ අතීත අනාගත වර්තමාන තමා තුල බාහිර ගොරෝසු සිවුම් දුර ළඟ හීන ප්‍රණීත කියලා පෙන්වන්නේ ඒ නිසයි. දැන් දරුවා කියලා සිහි වෙනකොටම ඔගොල්ලෝ බලන්න ඕනේ දැන් කවදාවත් බාහිරේ දරුවා හිටියා නෙමෙයි එතනද කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නේද ධම්මහර වලින් පිහිටි රූපය ඇත්තිදිරිට ආවේ ඒ රූපේ දකිනකොටම දරුවා කියන නිමිත්ත තමා තුල නැති උනේ කියලා දකින. තමන්ම නෑ ඒ වුණාට බාහිර දරුවා හිටියමනේ කියලා පෙන්වනකොට හිතනකොට ටීවී එක වගේ දෙයක් රූප දර්ශනයක් අරගෙන තමන්ම උපමාවට අරගෙන පෙන්වන්නද එතන රූපයක් දැක්ක දරුවා කියන අදහස මට හිතෙන්නේ.
එතකොට ඒකේ දරුවා ඉන්නේ හින්දාද නෑ. එහෙනම් ඒ රූපේ දකිනකොට තමා තුළ දරුවා කියන අදහස ඉපදිලා මිසක අතීතේවත් ඒ රූපේ අතීතයේ දැකපු ටීවී එකේ රූපව දරුවා හිටියා නෙමෙයි. රූපේ දකිනකොට දරුවා කියන අදහස තමයි. දැන් ටීවී එක දිහා බැලුවොත් ඒ රූපේ දරුවා නෙමෙයි. ඒ රූපේ දකිනකොට තමන් තුළ. හෙට මම ටීවී එක දිහා බැලුවොත් ඒ රූපේ දරුවා වෙන්නේ නැහැ. ඒ රූපේ දකිනකොට තමන්. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම රූපය අනාත්මයි තමන් තුළ ප්‍රපංචයෙන් තියෙන්නේ කියලා දකින්න. ඒ ඕගොල්ලන්ට ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට මුතුලාතු ගන්නකොට පොල් ගන්නකොට වතුර ටික ගන්නකොට ටැප් එක ගන්නකොට රෙදි හොදනකොට තමන් කළ කී අය පුද්ගලිය සිහිපත් කරලා ඒ අය එක්ක වෙච්ච සංවාද කතා හිතෙන් හිත හිතා තල්ලුමරමරා මේ හිත ඉන්නේ. ඒ හැම තැනකම සතිපට්ඨානය වඩන්ඩ ඒ රූප අනාත්මයි එහෙ කෙනෙක් හිටියා නෙමෙයි. එහෙ නිසා Taman තුලන හොඳට බලන්න ෆොටෝ එක දකිනකොට විජේ කුමාරතුංග කියන අදහස මට ආවන. බාහිර විජේ කුමාරතුංග කෙනෙක් ගැන හිත හිතා ඉන්න මං සුදුසුද කියලා. පුළුවන්ද කියලා බලන්න. ෆොටෝ එක නිසා ටීවී එකේ තිරේ නිසා ෆොටෝ එක නිසා දරුවා කියන අදහස මට ආවන. මාතුලනේ දැන් දරුවා කියන අදහස තියෙන්නේ එහෙනම්. බාහිර දරුවා වූ රූපයක් ගැන හෝ දරුවගේ ක්‍රියාකාරකම් ගැන හිතන්න පුළුවන්ද කියලා බලන්න. ඒ රූපේ දරුවා කියලා හිතාගෙන රූපේ සෙලවෙන ගාන රූපේ චලනේ වෙන ගාන දරුවා ඉඳගත්ත දරුවා හිටගත්ත දරුවා නිදාගත්ත දරුවා hina වෙනවා දරුවා අඬනවා එක එක දර්ශන රාමයෙන් රාමෝ මන් තුල හැදලා දරුවෙක් කටයුතු කරන ලෝකයක් මන් තුල ගොඩ නැගිලා ඇති. මන් තුල ඒ කියන්නේ රාශියක් එකට තියලා වේගෙන් කැමරාවක් අරගෙන ගියොත් ඕගලන්ට ක්‍රියාවක් ගොඩ නැගිලා තිබේ. ඒ වගේ ඕගලන්ට මේ සතර මහා ධාතු රූපේ වෙනස් ගානේ හිතේ එක රූප ටික ළඟ මනසේ යෙදුනා නම් ඕගලන්ට මනස තුල පුද්ගලයේ දුවන ක්‍රියාවක් හම්බ වෙයි. පුද්ගලයේ ඉඳගන්න එකක් හම්බ වෙයි. පුද්ගලයේ හිටගන්න එකක් හම්බ වෙයි. අපි හිතාගන්නේ මේ පුද්ගලයා ඉඳ ගන්නවා පුද්ගලයා හිට ගන්නවා පුද්ගලයා අඬනවා කියන ක්‍රියාවන් ටික භෞතික ලෝකේ කියලා. නෑ මේකද ඩිජිටල් කැමරාවකින් කරන සිද්ධියක් මේ මනසේ. මේ ආධ්‍යාත්මික පැත්තේ සිද්ධියක් මේ තියෙන්නේ. රූප ඕගොල්ලෝ දන්නවා ටීවී එක ඇතුලේ ඉහේ දුවනවා පනිනවා නටනවා කියන චලනයක් පෙන්වන්න මූවි එකක් පෙන්වන්න උදව් කරගෙන තියෙන මොනවද කියලා බලන්න. සියක් විතරක් නෙමෙයිද කියලා බලන්න. ෆොටෝ ටිකක් කැමරාව ඉස්සරහ නෙගටිව් එක යද්දී හෝ නෙගටිව් එක තියෙන තැනක කැමරාව යද්දී හෝ මේ කාරණාව වෙනවා. මේ දෙකෙන්ම කළ හැකියි. කැමරාව එහෙමම තියෙද්දි ඉස්සරහෙන් ෆොටෝ ටිකක් වේගෙන් දහවණය වුණොත් ඒ චලනයක් වෙන්නේ එක විදිහටම තියෙද්දි කැමරාවක් ඒ හරහා චලනය ගෙනිච්චොත් ඒ චලනයක් වෙනවා. ඒකමයි මේ තියෙන්නේ අපිට. අප හැරෙන්න ඒකේ සුද්ධක නිකායේ කාය විච්ඡන්දනී කියලා සූත්‍රයක්. කායන්දනී කියලා ඔකට විජේ සූත්‍රය කියලා කියනවා. මේ සූත්‍රය බලන්න මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ හොඳට පෙන්වන ওই කයේ ස්වභාවයත් කය හුදු චලන මාත්‍රයක් මිසක සත්‍ය පුද්ගලයේ ක්‍රියාවක් නොවන හුදු චලන මාත්‍රයක් කියන එක පෙන්වන බුදුරජාණන්. එතකොට ඒ නිසා මෙන්න මේ විදිහට අපිට ක්‍රියාවක් වෙන්නේ. සිංහතුන් සතිපට්ඨානෙ වඩනවා කියලා කියන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හැම වෙලාවකම බාහිර චිර කතම්පි කියන භාවිතම් බොහෝ කල සිට කිව්වා වූ කළා වූ දේවල් අනිත් අය එක්ක කියපු කරපු දේවල් ඕගලන්ට සිහි වෙන හැම තැනකම ඒ සිහිවීමට ලක් වෙන පුද්ගලයෝ ස්ත්‍රී පුරුෂයෝ බාල මහලු කියන ભેදයකින් තොරව ඒ හැම තැනකම රූපවල තියෙන ඇත්තට යන්න. ඇත්ත පෙන්වන්න කායගත සති ධාතු වශයෙන් හෝ කුණුප කොටස් වශයෙන් හෝ පෙන්නලා ඉබ්බන්දු තැනක් ඇසුරු කරගෙන තියෙන වර්ණ සටහනක් විතරයි ඇස් ඉදිරි පිටට ආවේ.
පුද්ගලයා කෙනා කියන අදහස Taman තුලයි යෙදුනේ කියලා බලන්න. රූපය නිසා Taman තුල පුද්ගලයා කියන එක බලන්න Tamanගේ මනස තුල තියෙන පුද්ගල භාවයෙන් රූපේ පැත්තට නැමෙන්න දෙන්න එපා. ඔන්න ඔය සිද්ධිය කරන්නයි කායගත සතිය කියන්නේ. අපි මේ වැරද්ද නම් කරන්න එපා. මොකද්ද? ඒ රූපේ පැත්තට දරුවා කියලා නැමිලා දරුවා කියන තැන තියෙන්නේ කන ඒ රූපෙද දරුවා කියන රූපෙද හැදලා තියෙන කෙස්ලොම් නේද ධම්මස්නහරලේ ඇට ඇට මිදුළු වලින් කියලා නම් බලන්න එපා. එතකොට වැඩක් නැහැ. ප්‍රපංච ටික අහුවෙන්නේ නැහැ. එහෙම නොකියුවොත් ඒ හැඟීම තියාගෙනවත් බලන්න එපා. ඔගොල්ලෝ හොඳටම දන්නවා දරුවා කියන හැඟීම මගේ මනස තුල තියෙන මේ රූපය උපදින්න හා පවතින උපකාරයි. දරුවා මේ රූපේ බලාගෙන දරුවා කියන මගේ මනස තුල තියෙන හැඟීම උපදින්න හා පවතින්න නොදෙන්නයි කායගත සතිය වඩා. ආධ්‍යාත්මික මේ රූපේ බලාගෙන මම කියන හැඟීම උපදින්න හා පවතින්න පුළුවන්. මම කියන හැඟීම උපදින්න පවතින්න බැරි වෙන්නයි කායගත සතිය වඩන්නේ කියන තැන හිත තබාගෙන කායගත සතිය වඩන්න. එහෙම නැත්නම් මේ මම කියන හැඟීම මේ කයේ වහගෙන ඊට පස්සේ මම කියන එක බොරු කරන්ද මේ මම කියන මෙතෙන්ද තියෙන කේස්ලොම් නේද ධම්මස්නහර ඇට ඇට මිදුළු මම නෙමෙයි කියලා බැලුවට වැඩක් නෑ. මොකද මේ කය මම නෙමෙයි කියලා බොරු කරන්න බලන්නේ එයා මේ කය නිසා ප්‍රපංච උපදිනවා පවතිනවා කියන එක දන්නේ නැති හින්දායි. කෙනෙක් ඉවේ මම නෙමෙයි කියලා බලන්න හරි බලන්න. කෙනෙක් මේ ශරීරේ මම කියනවා. කෙනෙක් මේ කය මම නෙමෙයි කියලා බලන්නයි මේක බලන්නේ නම් එයා දන්නේ. මොකද එයා හොඳට ධර්මයේ ඉගෙන ගත්ත කෙනා මේ කය මම නෙමෙයි කියලා බලන්න නෙමෙයි කරන්නේ. මේ කයේ ඇත්ත නොදක්ක නිසා ප්‍රපංච උපදිනවා. මම කියන තණ්හාවෙන් යුක්ත නිමිත්ත උපදින්න පවතින්න පුළුවන්. ඒ නිමිත්ත උපදින්න පවතින්නේ නැති විදිහට සම්මා දිට්ඨි මේ කයේ ඇත්ත පෙන්නනවා. සියල් එකයි මේ කරන්නේ. තේරෙනවා කියන්නේ මේ වෙනස ලෝකෙට තියෙන්නේ. අද ලෝකෙ ගොඩාක් දෙනෙක් සතිපට්ඨානෙ වඩන්නේ මේ තණ්හාව මේ රූපය උදව් කරගෙන තණ්හාව උපදින්න පවතින්න පුළුවන් කියන එක දන්නේ නැහැ. ඒ හින්දා තණ්හාව නැසඳ තණ්හාව උපදින්න පවතින්න බැරි වෙන්නේ සතිපට්ඨානෙ වඩන්නේ කියන එක දන්නේ නැහැ. එයා ඒගොල්ලෝ කරන්නේ මේ කය මම නෙමෙයි කියන එක පෙන්වන්නයි බලන්නේ. මේ කය මම නෙමෙයි කියලා පෙන්වන්න ඔප්පු කරන්න බලන එකෙම තියෙන සම්මාදිටි නෑ. ඇයි මේ කය මම නෙමෙයි කියලා ඔප්පු කරන්න බලන්න දෙයක් තියෙයිද? මේ කය ඇත්ත නොදන්නා නිසා මම කියන ප්‍රපංච නිමිත්ත ඉපදිනවා පවතිනවා. ඒක කරන්න එපා කියන අවබෝධය තිබුණා නම් මේ කය බලන්නේ මම කියන එක නැති වෙන්න නෙමෙයි. කයේ ඇත්ත ඇති හැටි පෙන්නනවා මොකද්ද? ප්‍රපංච නිමිත්ත උපදින්න පවතින්න බැරි කියන උත්තරය. මේ ලෝකේ අద్భుත ආශ්චර්යාත්මක සිද්ධිය තමයි සතිපට්ඨාන. ඕගොල්ලෝ යම් කිසි කෙනෙක් මම මේ කියන විදිහට පුළුවන් නම් එක සතියක් දෙකක් කරන්ඩ ඕගොල්ලන්ටම පෙරපසු විශේෂ නැත්නම් හැබැයි කුරුතල් වෙලා නම් බෑ. ඒ කියන්නේ ඔහේ මේ ඕනෑවට පවට හරියන්නේ නැහැ. කරන දවස් හරි දෙක හරි වැඩ කරන ගානේ අමතක වෙලා එකපාරටම අනේ මං අහවල් කෙනාට අහවල් දෙය දුන්නා කියනකොටම කවුද අහවල් කෙනා කියලා සංගලයක විදර්ශන එතන රූපේ බැලුවා. ඒ රූපේ නිසා කෙනා කියන අදහස මට නෑ. මං එදා අහවල් කෙනාගේ ගෙදර ගියා. හිතෙන් බාහිර ස්පර්ශ ආයතනයේ පුද්ගලයෙක් පෙන්වන ගානේ වැරදි කියනක ඔයගලන්ට තේරලා තියෙනවා. අනාත්ම රූපයක් කියන තැන පුද්ගල භාවයේ Tamanගේ මනසේ නම් විදුනේ මම බාහිර රූප ආයතනයේ පැත්තේ පුද්ගලයෙක් පෙන්වන හැම වාරයක්ම මට සතිපට්ඨානයට කමතහනක් කෙනෙකු දැනගන්න. තේරෙනවද කියන්නේ? බාහිර ස්පර්ශ සද්දායතනයේ පුද්ගලයේ සත්‍යයේ කටහඬ පෙන්වන හැම වාරයක්ම සතිපට්ඨානේ කායගත සතිය පෙන්වන්න උපකාරයි කියලා ගන්න. එතකොට ඔන්න ඔය විදිහට මේ කළොත් ඕගොල්ලන්ට දවසකින් මේ විස්තරද සතරෙන් විතර වෙන්න පුළුවන්. ඕගොල්ලෝ මහන්සි වෙන්න එපා. මාර්ගය ලබන්න උත්සාහවත් වෙන්න එපා. ඵලය ලබන්න උත්සාහවත් වුණා සකදාගාමී අනාගාමී හරියට උත්සාහවත් වෙන්න එපා.
නිවන් දකින්න උත්සාහවත් වෙන්න එපා. දුක් දුරු කරගන්න දුක් නැති කරගන්න උත්සාහවත් වෙන්න එපා. ඒව සතිපට්ඨානයට අයිති දේවල්. එයාටත් වැඩක් තියෙන්නේ ඕගොල්ලෝ අප්‍රමාදීව සතිපට්ඨානෙ වඩන්න. සතිපට්ඨානෙන් ඒව කළා දෙන්න. එයාටත් වැඩක් තියෙනවා. එයාත් කළා දෙනවා. ඥාය සතිකමයි නිබ්බාන සත්‍චිකියයි. මාර්ගඵල ලබා දීලා නිවන සාක්ෂාත් කරලා කායික මානසික දුක් දුම්නස් දුරු කරලා හැඬීම් ගැලපීම් නවත්තලා තමන්ව පිරිසුදු කරලා දෙනවා කියන ටික සතිපට්ඨානටයි. ඒක ඕගොල්ලෝ කරන්න ගියාම කල යුත්තේ කරන්නේ නැහැ. ඒ හින්දා අසුචි ගොඩක් තියෙනම් ඒක අයින් කරන්න ඕගොල්ලෝ යන්න ඕනේ. ඒකට අසුචි ගෑවෙනවනේ. ඕගොල්ලෝ වතුර පාරක්වක් කරන්නකෝ. ඒ වතුර එකටත් වැඩක් තියෙන්න එපා. එයා ඒක හොදලා දාන්න. ඕගොල්ලෝ වාජනයක් අරගෙන වතුර එකක්වත් කරන්න. ගහලා දාන්නයි. එතකොට ඒ වතුර එකකින් කරයි වැඩක් මොකද අසුචි ටික අයින් කරලා. ඒ වගේ සතිපට්ඨානේ ඕගොල්ලෝ වඩන්න එයා මේ අසුචි ටික අයින් කරලා දාන්න. ලබා දෙන්න ඕනේ සුචි බව පිරිසිදු බව ලබා දෙන්න. ඒ නිසා අපි අද ගොඩාක් වෙලාවට කරන්නේ සක්කාය දිට්ඨිය අයින් කරගන්න හදනවා, උපාදානය අයින් කරගන්න හදනවා, තණ්හාව අයින් කරගන්න හදනවා, ඕග යෝග නීවරණ ආශ්‍රව ගෙවා ගන්න ක්‍රම හොයනවා. ඒව කරන්න යන්නේ මට මගක් නැති නිසා. මට මගක් තියෙනවා නම් මම මග වඩනකොට එයා විසින් මේව කරන්නේ. ඒ නිසා මේ හැම දෙයක්ම කරන්න තියෙන එක මගයි. ඔන්න ඔය ටික කරන්න කියලා ඒක තමයි පුස්තිකම අපිටින් මුතුන් ඇති ඕගොල්ලෝ අප්‍රමාදීව කටයුතු කළොත් මේ මගේ පෞද්ගලික දෙයක් නෙමෙයි. ඒහි පස්සේ කොහේඳ මේ ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් ධර්මයේ ගුණයක් තියෙනවා. මේක කරනකොට පොළොත් ඕගොල්ලන්ට තේරෙයි මේක මේ හාමුදුරන්ගේ පෞද්ගලික අදහසක්ද නැත්තම් අපේම ජීවිතයේ ඇත්ත කතාවද මේ කිව්වේ කියලා. මට දුක ආපු හැටි නෙමෙයිද මේ කිව්වේ. මගේ ජීවිතේ දුක ලෙහා ගන්න හැටි නෙමෙයිද මේ කිව්වේ. මේ තව කාගවත් බුදුරජාණන් වහන්සේ කිව්වත් නැත්තම් මේක කියපු හාමුදුරන්ගේ දෘෂ්ටියක් අදහස් නෙමෙයි. මගේ චරිත නේද මේ කියන්නේ කියලා ඕගොල්ලන්ට තේරෙයි. ඒකයි මේ ධර්මයේ සුවක්ඛාතයි සම්දිත්තිකයි අකාලිකයි කියලා කියන්න තියෙන වටිනාම ගුණ ටික. Taman ඊට සාක්ෂි නිසා. ඒ නිසා ඔයගොල්ලෝ කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මට මේ යාළුවා කෝල් කරන්න හිතෙනවා කියලා හිතනකොට Taman දන්නවා දැන් හිතේම මේ මගේ යාළුවා කියලා නිමිත්තක් හිතාගෙන කෝල් කරන්න ඕනේ කියන සිතත් තමන්ම හිතාගෙන තමන්ගේ හිත තමන්ගේ නිමිත්ත ආරම්භය හිතනකම නිසා මේ හිතින් කින් කරන්නේ කියන අදහසින් කෝල් එක ගන්න. සද්ද ඇහෙනකොටත් ඒ සද්ද ආයතනය නිසා මම දැන් මගේ මනසින් යාළුවෝ සිහි කරගෙන ඉන්නේ නේද? ඒ නිමිත්ත සිහි කරගෙන මේ උත්තර දෙන්න වාරයක් ගන්න දෙන්නේ නේද කියලා දන්න. ඒකයි මේක ටික ටික යනකොට ටිකක් ගැඹුරට එනවා. ඒ හැම වෙලාවකම අපි හිතන්නේ කියන්නේ කරන්නේ අපේම මනස නිමිත්තෙන්. ඒකයි චේතනහම් භික්කවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. යාළුවට කතා කරනවා කියන චේතනාවයි චේතනාව. ඒ චේතනාව නිසා දැන් මේ හිතන්නේ කියන්නේ කරන්නේ. කවදාවත් රූප ආයතනයක් නිසා හිතනවා කියනවා කරනවා කියලා බුදුහාමුදුරු පෙන්නලා තියෙන්නේ නැහැ. දැන් මේ කතා කරන ටිකේද මේ දර්ශන රාමුවම හිතට අරගෙන මේ පිරිසක් බණ අහනවා කියලා මම හිතේ නිමිත්තක් හදාගෙන ඒ නිමිත්ත නිසා මේ හිතන්නේ කියන්නේ කරන්නේ. මේ හිතන්නේ කියන්නේ කරන්නේ. ඕගොල්ලෝ මේ දර්ශන රාමුව ටක් ගාලා හිතට අරගෙන ඔතන කියන නිමිත්තින්ද හාමුදුරුවෝ බණ කියනවා අපි බණ අහන්න ඕනේ කියලා ඒ නිමිත්තින්ද කන හදාගෙන මේ කිසිම වෙලාවක තම තමන් තුල මිසක මේ දෙපැත්තට මිශ්‍ර වෙන්නේ නැහැ. කෙලෙසයකට පෙන්වන්නේ හාමුදුරුවෝ බණ කියනවා අපි බණ අහනවා වගේනේ. ඔය මේ වැරද්දමනේ මම යාළුවට කතා කරනවා යාළුවා මට කතා කරනවා වෙලා තියෙන්නේ. නමුත් ඕක හැදෙනවා. ඒකයි මම කිව්වේ දැනට ඒක නෙමෙයි තමන්ට ඉඩ ලැබෙන ඒ තරම් ගැඹුරකට අරගෙන යනවා අපි. පුළුවන් විදිහට කෝල් කරන්න හදනකොට යාළුවා කියලා නෑ එතනද තියෙන්නේ මෙහෙමනේ කියලා බලමින් තාම කෝල් කරන්න. හරිද? කතා කරනකොට යාළුවා කියලා ඒ වෙලාවට රැවටිලා සමාජයන්ට පුළුවන්. අවසන් වුණාට පස්සේ හෝ නෑ එතනද යාළුවා කියන තැනක තිබුණේ මෙහෙම දෙයක් නේ. ඒ රූපේ දකිනකොට මෙහෙම උනේ කියලා ඔහොම බලනවා. බලනකොට තමයි ගැඹුරට යනකොට එන්නේ මම හැම වෙලාවෙම හිතන්නේ කියන්නේ කරන්නේ මගේ මනසේ නිමිත්තක් එක්කමයි. කියන එකයි. මම බාහිර නිමිත්තක් එක්ක ගනුදෙනු කරන තාක් මගේ සැප දුක් බාහිර. ඒ තාක් මම අසරණයි. ඒ කියන්නේ යාළුවා
කෝල් කරපු එකට නම් මම ප්‍රතිචාර දක්වන්නේ. දැන් අපිට හිතෙන්නේ එහෙමනේ අද. යාළුවා කතා කරන එකටයි මම ආපහු උත්තර දෙන්නේ. මම උත්තර දෙන එකට යාළුවා උත්තර දෙන්න කියන ওই මානසික මට්ටම ඉන්න තාක් මගේ සැප දුක් ටික තියෙන කාටද? යාළුවාට නැත්නම් අනුමත. මොකද ඔය අතර යාළුවා ගන්නොත් මට හිත රිදෙන. යාළුවා හොඳ කිව්වොත් මට සතුට වෙන්න පුළුවන්. මාව සතුටේ තියනවද දුක් කරනවද කියන එක තියෙන යාළුවාට. එතකොට මම අසරණයි. කවදාවත් ඒ වගේ මේ ලෝකයය මට දැන්නොත් දුක එනවා නම් ලෝකයා ප්‍රශංසා කළොත් මට සතුට වෙනවා නම් මාව සතුටෙන් තියනවද දුක් කරනවද කියන එකයි කාටද? මටද? ලෝකයාට. ඒතත් මම වහලේ. ඇයි මාව සතුටින් තියාගන්න ලෝකයට වඳින්න දෙවි. ඕකයි මේ වෙලා තියෙන්නේ. රහතන් වහන්සේලා කියලා කියන්නේ අනුන් නිසා සතුටු වෙන හෝ දුක් වෙන කෙනෙක් නෙවෙයි. හිතන්න බෑ. ඒ වෙන්නේ මේ ගනුදෙනුව නෑ. බන මම ඕගොල්ලන්ට බන කියනවා. ඕගොල්ලෝ මගෙන් බන අහනවා කියන මේ ගනුදෙනුව නතර වෙච්ච දවසටයි ලෝකයාගේ සැප දුක් විඳින එක පුත්තස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්පති කියන තැනට. එතකොට ඒ වෙනුවට එයාට එන සැබෑම සත්‍ය අවබෝධය තමයි මොකද්ද? මේ රූප දර්ශනය ඉදිරිපිටට එනකොටම පිරිසක් බණ අහනවා එයාට බණ කියන්න ඕනේ කියන චේතනාව නිසා මේ වචන කතා කරන්නේ. මේ වර්ණ සටහන ඉදිරිපිටට එනකොටම ඒ නිමිත්ත හිතෙන් අරගෙන ස්වාමීන් වහන්සේ බණ කියන අපි බණ අහන්න ඕනේ කියන මේ චේතනාව නිසා කන හදාගෙන ඉන්නේ කියලා එතන කන හැදිලා ඇහෙනවා කියන සිද්ධියට සකස් කරලා තියෙන චේතනාව නිසායි. මෙතන කට හදලා කියනවා කියන සිද්ධිය සකස් කරලා තියෙන මෙතන තියෙන චේතනාව නිසායි කියලා නුවණ එනවා. එදාට මම අනුන්ගෙන් ගන්නෙ නෑ අනුන් මගෙන් ගන්න නැති නිසා දුක් විඳින්න තරක්. ඔය තරම් ගැඹුරට සතිපට්ඨානෙ අරගෙන එනවා දැනට වැරදි හරි. තාම මේක වඩන කාලේ ඕගලන්ට වෙන්නේ යාළුවටම කෝල් කරන්න තමයි. හැබැයි කෝල් කරලා ඉවර වුණාට පස්සේ හරි ඔයාලට පුළුවන් ඊට පස්සේ නෑ එතන තියෙන්නේ මෙහෙම එකක් නේ කියලා බලන්න. ඒකයි අවශ්‍ය. එහෙම බලලා හදනකොට කෝල් කරනවා කියන තැන දක්වා කෝල් කරද්දි මේ කතා කරද්දි එහෙන් ඇහෙන් යනාත්ම සද්දේ ඒකම යාළුවා කියන චිත්තජ රූපේ නිමිත්තම වාගෙන ඒ නිසා නේද මේ වචන කතා කරන්නේ. එතන අවිද්‍යාව නිසා මේ නිමිත්ත එතන හදාගෙන එයා අහවලා මට කියනවා නේද කියලා හිතාගෙන එතනේ. දැන් අනිත් පැත්තේ කෙනෙක් මේ අවිද්‍යාව සමානයි. මේ වැරද්ද කරනවා. ඔහොමයි මේ තියෙන්නේ. අවිද්‍යාවේ ගනුදෙනු. නමුත් ඒකේ දැනට එච්චර අමාරුවට ගන්න එපා. මොහොතට උපමා කළොත් ඔබතුමියට පුළුවන් කෝල් කරලා ඉවර වුණාට පස්සේ හරි කෙනා කියන තැන මෙහෙමනි කියලා ටීවී එකට උපමා කරලා බලන්න පුළුවන්. සරලව කෙස්ලොම් මේ පුද්ගලයා කියන තැන කෙස්ලොම් නියදත් හම්මස් තියෙන්නේ මෙහෙම කුණුප කොටස් ටිකක් වර්ණ සටහන කියලා හිතන්න පුළුවන්. පුළුවන්. එතකොට ඔබතුමිය දන්නවා එහෙම මම බලන්නේ ඒ රූපේ දකිනකොට මේ මගේ යාළුවා කියන අදහස උපදින්න හෝ පවතින්න පුළුවන්. ඒ කියන්නේ ඒ රූපේ බලාගෙන යාළුවා කියන අදහස මගේ මනසේ උපදිනවා. මගේ මනසේ උපදින අදහස ඒ රූපේ බලාගෙනයි පවතින්නේ. ඒ මගේ මනසේ තියෙන ඒ රූපේ බලාගෙන මගේ මනසේ මේ අදහස උපදින්න උපන්න අදහස පවතින්න බැරි වෙන්නයි කායගත සතියම වඩා. එච්චරයි. ඉඳ ලැබෙන වෙලාවට කරන වැඩ කටයුතු කරනකොට අමතක වෙනවා කියන්නේ ආයෙත් ඒක උහුරට පස්සේ කරනවා. ඊට පස්සේ ඒ ධර්මතාවයෙන් ඔබතුමියව ගෙනෙනවා වැඩ කටයුතු කරන වෙලාවෙදි ෆෝන් කරන වෙලාවෙදි මේ කතා කරන වෙලාවෙදි නොරැවටීම මම ඉදිරියෙන් ඉන්න කෙනා එක්ක කතා කරනවා නෙමෙයි මෙහෙම කතා කරුවොත් මේ චේතනාව නිසායි කතා කරන්නේ කියන තැනට 100ෙන් ඉන්න පුළුවන් තැනට ගේනවා. එදාට රූප ආයතනයක තියෙන ගනුදෙනු නැහැ කියන්නේ තමන්ව රිද්දන්න කෙනෙක් නැහැ මේ ලෝකේ. මේ තුන් ලෝකෙම තමන්ව රිද්දන්න කෙනෙක් අපිව රිද්දව ගන්නවා මිසක රිද්දලා නැහැ අපිව කවුරුත්. දුක උපද්දලා පරිහරණය කරගෙන තියනවා මිසක තිබුණු දුකක් අපි විඳලා නැහැ කවදාවත්. ඒකයි බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙන්නේ. සැප කියන එක අපි උපද්දවගෙන නම් පරිහරණය කරන්නේ. ඒ වගේ පුතා මල දුක දරුවා මල දුක අම්මා මල දුක සහෝදරයා මල දුක උපද්දවාගෙන දුක් විඳිනවා. ටීවී එක දිහා බලන්න. කෙනෙක් මැරිලා අනේ අර මිනිස්සයා මෙහෙම මැරුවා නේද කියලා දුක් විඳිනවා නම් අපි වර්ණ සටහන තියෙන තැන දුක හදාගෙන දුක් විඳිනව නෙමෙයිද කියලා බලන්න. අසාධාරණ පුද්ගලයාත්මවල අසාධාරණයත්මවල අසාධාරණට ලක් වෙච්ච කෙනත් හදාගෙන නෙමෙයිද චිත්‍රපටිය බලන්නේ කියන්නේ. අපි එහෙනම් මේ සැබෑ ලෝකෙත් එහෙමයි. අසාධාරණයක් හදලා අසාධාරණය කරන පුද්ගලයාත් හදලා අසාධාරණයට ලක් වෙච්ච පුද්ගලයාත් හදලා තමන් අසාධාරණට කතා කරන්නේ.
ඒ නිසා අපි දුක් විඳින්නේ දුක උපද්දවාගෙන මිසක තියෙන උපකට නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙන්නේ. මම කතා කරන ධර්මය මම නෙමෙයි මේ සැබෑ ස්වභාවය අපිට ගැඹුරුයි නීවරණ ධර්ම තියෙන නිසා. මෙහෙම වඩනකොට වඩනකොට නීවරණ ධර්ම අඩු වෙන්න මේ බොහොම පහසුයි. යොන් කියලා කිව්වේ ඒක දැන් දුරකථනකින් කතා කරනවා වගේ තැනකට යද්දි මෙතන තියෙන ක්‍රියාකාරීත්වය මේ අපි බලනකොට වඩා ගැඹුරු අර්ථයකට එනවා. ඒ වගේ තැන් වලට බව මේක අවබෝධය යන්න ඕනේ. ඒ වගේ තැන දක්වා ඉතා සියුම් වූ තැනකට එනවා. නමුත් ඕගලන්ට දැනට තියෙන්නේ කේස්ලෝම් නියදත් ධම්මස් කියන කොටස් ටික මෙනෙහි කරන්න පුළුවන්. එච්චරයි ඕනේ. එච්චරයි ඕනේ. ඒ ඇති. කේසාලෝමා නකාදන්ත තචෝ කියන ටික මෙනෙහි කරගන්න පුළුවන් නම් කෙනෙකුට එයා ප්‍රමාණවත් අතිපට්ඨාන වඩන්න. එයා සුදුසුයි නිවන් දකින්න. එයාට පුළුවන් නිවන් දකින්න. ඒකයි මම කියන්නේ ක්‍රමේ නිවැරදි වෙන්නයි ඕනේ. කිලෝ 200ක් බර නැත්නම් කිලෝ 100ක් විතර බර කළු ගලක් ඔබ දුන්නොත් ඉස්සිය හැකියි. නමුත් liver එකක ආධාරයෙන් පොඩි දන්වල මොකකට හරි ගැට ගහලා දන්වලක් මෙහෙම අදින්න විතරයි තියෙන්නේ. බැයිද උසන්න? පුළුවන්. අර කෙනෙක් මහා ඇඟේ හයියෙන් උසන ඒ කිලෝ 500 කළු ගලම ඔබතුමී ඉස්සුවේ නැද්ද උපාය සීදී? ඉස්සුවා. ඒ වගේ අමාරු උනත් ක්‍රමේ නිවැරදි නම් අමාරු නෑ. මෙච්චර මට කියන්නේ. නම් බොහෝ පින් දැනට ওই ටික කරන් ඕක හොඳටම ප්‍රමාණවත් මේක කරනකොට මේ ගැටළු ඉදිරියට වෙන්නේ මේ ක්‍රමයේ හරියට ඕගොල්ලෝ කළොත් මම මේක කළා දැන් මොකද කරන්න ඕන කියන ප්‍රශ්නේ නැහැ. බාහිරදී ඒ කියන්නේ රූපය අනාත්මදී අනාත්මයි කියලා බලන්න. මොකද ඒ රූප නිසා Taman තුළ ඇති වෙන ආත්ම දෘෂ්ටිය ගෙවා ගැනීම සඳහා බලනවා මිස. හිතට සිහි වුණත් බලන්නේ අර විදිහට නේ.